හොඳයි සාධනාවේ නමෝ තස් භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි කතා කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන කෙනාට අවබෝධ වුණේ පටිච්චසමුප්පාදයේ. පටිච්චසමුප්පාදයේ අවබෝධ වෙච්ච කෙනාට අවබෝධ වුණේ චතුරාර්ය සත්‍ය. මොකද පටිච්චසමුප්පාද ධර්මය හරහායි අපිට දුක ඇතිවෙච්ච හැටි පෙන්වන්නේ. අපේ ජීවිතය තමයි දුක්ඛ සත්‍යය. එතකොට දුක්ඛ සත්‍යය නැමැති අද අපේ ප්‍රවැත්ම ඇතිවෙච්ච හැටි පෙර ජීවිතයේ කර්මයේ ඉඳලා ප්‍රතිසන්දි වශයෙන් උප්පත්ති වශයෙන් ආපු හැටිත් ඒ උප්පත්ති වශයෙන් ආපු ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ අනුක්‍රමයේ නාම රූප දෙකේ වර්ධනය වීමෙන් ආයතන ටික හැදිලා බාහිර රූප ශබ්ද ආදී අරමුණු ඇස් ඉදිරියට කන ඉදිරියට හම්බ වෙන තැන දක්වා හම්බ වෙන දේ ආරම්භය අපේ මනස මෙහෙවන ආකාරයන්. ඒ නිසා අද අපේ ජීවිතයේ නිබඳු පැවැත්මක් උරුම වෙලා තියෙන හැටි වෙනවා. එතකොට දැන් සුතවත ආර්ය ශ්‍රාවකයා දන්නවා මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ අපේ ජීවිතය තමයි අද දුක්ඛ සත්‍ය කියන එක. ඒ කියන්නේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකයි කියන එක මතක් කළේ. අතවාද උපාදාන මම කියන උපාදාන ගතියට හසු වෙච්ච රූපෙ මේ රූපේ වෙනස් වෙනකොට දුක එනවා. කාම උපාදානෙ ගොඩාක් වටිනවා කියන කාම උපාදානෙ තමයි කැමැත්ත තණ්හා වාසාව. ඒ උපාදානයට හසු වෙච්ච ගතිය තමයි මේ වස්තුව රූපේ උපාදානිය නේද. එතකොට ඒක බින්දෙනකොට විප්‍රණාමනකොට දුක එනවා. එතකොට පංච උපාදානස්කන්ධ දුකක් විඳින්නේ උපාදානිය නිසායි. එතකොට කියන එක පෙන්නවා. එතකොට දුක දන්නවා ආර්ය ශ්‍රාවකයා දුක්ඛ සමුදයක් දන්නවා. එතකොට මේ දුක් ටික නැති කරන්න දුක නිරෝධ කරන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? වෙන්නේ නැහැ නැති ආරම්භය තණ්හා උපාදාන කියන කෙලෙස්යේ නොයදෙන ආකාරයකට කටයුතු කළොත් තණ්හා උපාදානය නැති වුණොත් දුක නැති වෙනවා කියලා දැක්කා. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය ඇති උනේ මොකද? සම්මා දිට්ඨිය කියලා. මේ දුක ඇතිවීම මේ තණ්හාව නිසා. තණ්හාව නැතිව දුක නැති වෙනවා. ඒ නිසා තණ්හාව නැති වෙන ආකාරයකට දුක දකින්න කියන එක තමයි දැන් අපේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට මාර්ග සත්‍ය ප්‍රථම අංගය අපිට නිර්මාණය වෙනවා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුකට හේතුව තණ්හා උපාදානයි. තණ්හා උපාදාන කියන කෙලෙස් නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා දුක නැති වෙන විදිහට ඇත්ත ඇති හැටි දැක යුතුයි කියන උත්තරය ආවම සම්මාදිට්ඨිය. එතකොට අපි සම්මා සංකප්පය කියලා කියන්නේ. දැන් අපිට හැම වෙලාවෙම දර්ශනයක් තියෙනවා. එතකොට දර්ශනය සම්මාදිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ හැම වෙලාවෙම දුක ඇති කරපු හේතුව නැති වෙන දුක ඇති කරපු යම් තණ්හා උපාදානයක් තියෙනවා නම් ඒ උපන්න කෙලෙස්යේ ගෙවෙන නූපන් කෙලෙස්යේ නූපදින විදිහට උපන්න කෙලෙස් ලෝභ දේශ මොහයක් තියෙනවා නම් ඒක දුරු වෙන
නූපන්න දේ නූපදින විදිහට නුවණින් මෙනෙහි කරන එකට තමයි සම්මා සංකප්පය කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇටියට හම්බුනේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ ටික වෙනස් වෙන විපරිණාම වෙන ගානේ දුක එනවා. දුකට හේතු ටික තණ්හා උපාදානේ කියන කෙලෙස් නැතිකලොත් දුක නැති වෙනවා. සත්‍යය කියන්නේ සත්‍යය කියන අමාරුයි. ආර්ය ශ්‍රැංග මාර්ගයේ සම්මාදී තිහට අපිට හම්බුනේ දුක පිළිසිඳ දැකලා සමුදය නැත්නම් තණ්හාව ප්‍රහාණය වෙන විදිහට තණ්හා ප්‍රහාණයෙන් දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කටයුතුයි කියන උත්තරය ආවේ. එතකොට සම්මා සංකප්පය කියලා කියන්නේ හැම වෙලාවෙම සම්මා දිට්ඨිය පිරෙන විදිහට හිතනවා. ඒ කියන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධ දුක්ඛනේ දුක පිළිසිඳ දකින්න තියෙන අපිට. මේ අපිට උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික පිළිසිඳ දකින්න උපාදානයේ ගෙවෙන විදිහට. අපි කියමු මේ රූපය තමම අත්වාද උපාදාන වශයෙන් අරගෙන තියෙනවා. අපි මුලින් තමයි මේක බේරගන්නේ කො ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මම හිතාගෙන ඉන්නවා මගේ තාත්තා කියන අදහස. එතකොට තාත්තට ආදරේ සෙනෙහසයි කියන ගතියක් මගේ මනසේ තියෙනවා. ඒක කාම උපාදානයි. මේ සත්‍යයක් කියන අදහස තියෙනවා නම් අත්වාද උපාදානයි. තවත් කර්මානුරූපව පැමිණි ආත්මයක් මේකේ අදහස තියෙනවා ditthi උපාදානයි. එතකොට ඒක ප්‍රඥප්ති වශයෙන් තාත්ත කියන තැනම සත්ව හැඟීම තියෙනවා. මම කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇතුව ඉන්නකොට දැන් තාත්තා කියන හැඟීමත් එක්ක තියෙන පුද්ගල භාවය තමයි අත්වාද උපාදානයි. හැබැයි තව සත්‍ය කර්මානුරූපව කියන්නේ සත්‍ය කියන අදහසට කියනවා ditthi උපාදානයි. කැමැත්තක් තියෙන අත්වාද උපාදානයි. දැන් ওই gati ටික මගේ මනසේ තියෙන්නේ. ඒ උපාදානයට හසු වෙච්ච වස්තුව තමයි මේ ඉස්සරහ තියෙන රූපේ. හැබැයි රූපය හැදිලා තියෙන්නේ කන බොන ආහාර පානයන්ගේ හැදිලා පඨවි ආපෝ තේජෝ වායුකට සතර මහා ධාතු නිර්මිත වෙච්ච කෙස්ලොම් නියත සම්මස්හාර කියන කුණප කොටස් ටිකකින් හැදුණු අනාත්ම රූපයක් තමයි මගේ උපාදානයට හසු වෙලා තියෙන්නේ. තේරෙනවද? මගේ උපාදානයට හසු වෙලා තියෙන්නේ. එතකොට මගේ ඇස් ඉදිරි පිටට හැම වෙලෙම ආවේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායු කියන කුණප කොටස් ටිකකින් යුක්ත රූපයක් තමයි ඇහැට ගැටලා ස්පර්ශ වේදනාව වාගේ. ඒ වේදනාව අරබය තමයි මම තණ්හා වශයෙන් උපාදාන වශයෙන් කියන gati මගේ මනසේ යෙදුනේ තාත්තා. හොඳයි කැමති කියන gati. දැන් මගේ මම උපාදානය ඇති කරගත්තේ මේ රූපේ දිහා බලාගෙන නිසා. මගේ උපාදානෙට හිත රූපේ තමයි මේ. හිතයි කියලා කියන්නේ මගේ උපාදාන ගතිය පවතින්නේ මේ රූපය අල්ලගෙන. මගේ රූපෙට හසු වෙච්ච මේ උපාදානයට හසු වෙච්ච වස්තුව මොකද්ද? මේ රූපය. ඒකට කියනවා උපාදානීය. රූපෙට කියනවා උපාදානීය. උපාදානෙට හිතයි. උපාදාන ස්කන්ධ කියලා කියන්නේ ඒ ස්කන්ධي උපාදානයක් තියෙන හින්දා නෙමෙයි. සාසව උපාදානීය ආශ්‍රව සහිත උපාදානෙට හිත වූ ස්කන්ධයට උපාදාන ස්කන්ධ කියන්නේ. දැන් උපාදානය තියෙන්නේ මගේ මනසේ. දැන් ඒ උපාදානයේ ගත්තාම අපි ඒක අර්ථ දැනගන්න ඕනේ. ඒකයි මම කිව්වේ උපාදානය කිව්වහම මගේ මනසේ දෙන ගැලි ආසාව කැමැත්ත ඕනෑකමට කියනවා කාම උපාදානය. තව සත්‍යයේ පුද්ගලයෙක් කියන හැඟීමට කියන අත්වාද උපාදානය. තව කර්මානුරූපව පැමිණි කර්ම කළ යන ආත්මයක් මේ තියෙන කියන හැඟීමට කියන අත්වාද උපාදානය. දැන් ඒවා මගේ සංකල්ප මගේ හැඟීම් කෙලෙස් ධර්ම. දැන් කෙනෙන වස්තුව බලාගෙන මගේ මනස තුල මේ ටික හැදිලා තියෙනවා. හැදුනහම දැන් මගේ මනස තුල තියෙන මේ ගතිය
ගතියට හිත විදිහටයි මේ රූපේ තියෙන. මේ ගතිය පවතින්නේ මේ රූපය අල්ලගෙන. මේ රූපේ තමයි කැමති හොඳ කියන අදහසයි මට තියෙන්නේ. මේ රූපේ සත්‍යයක් කියන අදහසයි මට තියෙන්නේ. මේ රූපේ ආත්මීය දෙයක් කියන අදහසයි මට තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ මාගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික මට හැම වෙලෙම දුක ගෙනත් දෙනවා. මොකද දැන් මේ රූපේ ගොඩක් වටිනවා හොඳයි කියන තැනකින් අදහසකින් මම ඉන්නේ. හැබැයි රූපේ වෙනස් වෙනකොට මට දුක එනවා. මම සත්‍යයක් මගේ තාත්තා කියන අදහසින් මම ඉන්නේ. හැබැයි රූපේ වෙනස් වෙනවා මට දුක එනවා. මේ තව ආත්මයක් කියන අදහසින් මම ඉන්නේ. රූපේ වෙනස් වෙනවා මට දුක එනවා. එතකොට මේ දුකට හේතු ටික රූපේ වෙනස් වීම නෙමෙයි. තණ්හා උපාදාන ඒ රූපේ ආරම්භය වෙනස් වෙන වස්තු ආරම්භය මගේ මනසේ තියෙන තණ්හා උපාදාන කියන gati ටික. එතකොට මොකද අපි තණ්හා උපාදාන කරන්නේ මගේ මනසේ තියෙන gati ටිකකින් මේ වස්තු පුද්ගලයෙක් කරලා පෙන්නලා වටිනවා කියලා පෙන්නලා කියන තැනකින් නෙමෙයි. අපිට හිතෙන්නේ පුද්ගලයෙක් ඉන්නව වටිනා දේවල් තියෙන හින්දා අපි ඒවට බැඳිලා වගේ. අපිට ලෝකේ දැනෙන්නේ පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා. ඒ හින්දා අපි ඒවට බැඳිලා වගේ තැනකින් අපිට තියෙන්නේ. නමුත් ඇත්තම දේ තමයි මොකද්ද? පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා අපිට මේ ස්කන්ධ ටික පැත්තේ දැනෙන්නේ. ස්කන්ධ ටික පැත්තේ අපිට පේනවා තව පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා. දැන් මගේ උපාදානයේ මේ ස්කන්ධ ටික හසු වෙලා. දැන් මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික වෙනස් වෙනකොට දුක එනවා. ඒක උපාදානස්කන්ධ දුක. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික මිසක ඕගලන්ට ගෙනත් දෙන්නේ ඕගලන්ගේ උපාදානයට හසු නොවෙච්ච වස්තු වෙනස් වුණා කියලා ඕගලන්ට දුක එන්නේ නැහැ. ඕගලන්ගේ ඇසිදිරි පිටට එන්නේ නැතුව ඕගලන්ගේ කෙලෙසේ අහා නොයදුණු ඕගලන්ගේ උපාදානයට හසු නොවෙච්ච වස්තු ද්‍රව්‍ය ඕනතරම් නැති. හැබැයි අපි ගන්න. ඒක වෙනස් වුණා කියලා ඕගලන්ට දුක එන්නේ නැහැ. නමුත් ඔයගලගේ ඇසිදිරි පිටට හම්බ වෙලා යම් මට්ටමක මොන විදියකට හරි තමන්ගේ කෙලෙස් ටික යෙදුනද ඒ වස්තුවේ දුක එනවා. එතකොට දැන් ආර්ය ශ්‍රාවකයන් දන්නවා පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානට හේත ස්කන්ධ විවරණාව වෙන ගානේ දුක එනවා. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙන ආර්ය ශ්‍රාංක මාර්ගයේ එහෙනම් දුකේන උපාදාන ස්කන්ධේ දුක පිළිසිඳ දකින්න දුක අපේ ස්කන්ධ ටික පිළිසිඳ දැකලා තණ්හාව දිද්ද තියන්න බා තණ්හාව ප්‍රහාණය කරන්න. තණ්හාව ප්‍රහාණය කළොත් තණ්හාව නැති කළොත් දුක්ඛ නිරෝධී සාක්ෂාත් වෙනවා කියන උත්තරේ එන්නේ. ඔන්න දැන් ඒක තමයි අපේ සම්මා දිට්ඨිය. දැන් සම්මා සංකප්පය කියන්නේ හැම වෙලාවෙම ඔගොල්ලෝ නිතරම මම කෙටි ක්‍රමයක් උරු කරලා දුන්නොත් දර්ශනය කෙටියෙන් ගන්නවා. මොකද්ද? සම්මා දිට්ඨිය කරන විදිහට මේ විදිහට අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මේ සත්‍ය පුද්ගල කියලා පෙනෙනකොට විරදවගේ සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා හිතන්නේ. කියන්නේ මේ සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියන හැඟීම තමන් තුල කෙලෙසිය කියුන හින්දා මට නේද මේව පෙනෙන්නේ. දැන් ලෝකේ තමන් තුල ඉපදිලා දැන් ඔයගොල්ලන්ගෙන් අහුවොත් ලෝකේ කොහෙද කියලා ලෝකේ කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ කියන්නේ අපි කියන්නේ මේ ගෙවල් දොරවල් තියනවා දුව දරුවෝ ඉන්නවා ඉඩකඩ මිල මුදල් තියනවා මේක තමයි ලෝකේ කියලා. හරි. ඒක වැරදි නෑ. ඒ ඔයගොල්ලන්ට දැනෙන හැටි. ඔයගොල්ලන්ට එහෙම දැනෙන කම මෙහෙම දේවල් කියනවා කියන එක ওই විදිහට දැනෙන කම උපද්දලා තියෙන්නේ ඕගොල්ලෝ තුල කෙලෙසියක් කියදීම. ඕගොල්ලන්ට එහෙම පෙනෙන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම වෙලාවෙම ලෝකයක් ලෝකයේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නැති කරන මග බඹයක් කොමන ශරීරයෙන් පනවන කියලා. ඒ කියන්නේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා මේ මට පෙනෙන එක තමයි ලෝකේ. හැබැයි ਉਹ ලෝක සමුදය කියන්නේ හෙව්වොත් මොකද්ද? පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම මාතුල යෙදුනේ හින්දායි පෙනෙන දෙයට
මේ පෙනෙන දෙයට සත්‍ය පුද්ගල හැඟීම මත යෙදුණු හින්දා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දෙන්නේ මට. එතන මේ පේන සිද්ධිය නිර්මාණය කරපු දේ දෙකම තියෙන්නේ Tamange පැත්තේ. එතකොට මේ සත්‍ය පුද්ගල හැඟීම ගෙවුනොත් අපිට මේ සත්‍ය පුද්ගලයෝ මෙරුණා කියන දුක විඳින්න වෙන්නේ නැහැ. කියන උත්තරයක් එනවා. එතකොට අපි සම්මා සංකප්පේ නිතරම ඔයගලන්ට බලන්න පුළුවන් මෙහෙම කෙටියෙන් මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක මට කෙලෙසිය පෙනෙන දෙයක් කෙලෙසිය කියන හින්දා තියෙනවා නේද කියලා නිකමට හිත හිතියොත් ඕගොල්ලන්ට කාලයක් යනකොට තමන් තුළ කෙලෙසිය දෙන නිසා මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා කියන නුවණ හොඳට එනවා මේ සත්‍යෝමයි කියලා පෙනෙන දේ ඇතුළට දැස ගන්නෑ ගිහිල්ලා මේ සත්‍යකම ඇත්ත වෙලා තරහ යන එක ඇලෙන එක ගැටෙන එක දැතෙන එක අඩු වෙනවා ලෝභ දේශ මොහ වලට ඉඩ තමයි නැත්තේ. නමුත් මේ දර්ශනය පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුන නිසා මේ සත්‍ය පුද්ගලය කියලා Tamanට පෙනෙනව නේද කියන එක පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම ඔයගලන්ට හම්බ වෙන්නේ මෙහි ඉන්න සත්‍ය පුද්ගලයෝ. එතකන් ඉන්න එක තරහ ගන්නවා ඉන්න අයට කැමති වෙනවා කියන එක නවත්තන්න බෑ. එතකොට සම්මා දිට්ඨිය අනුව හැම වෙලාවෙම සම්මා සංකප්පයේ තියෙන්නේ මොකක්ද? මේ දුක කියන ධර්මතාවය නිර්මාණය කළේ තණ්හා උපාදාන කියන තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික ගති ටික නිසායි ඒ තණ්හා උපාදානේ නැති වෙන විදිහට මෙනෙහි කරන ක්‍රමයට තමයි සම්මා සංකප්පය කියන්නේ හැම වෙලාවෙම. ඒ කියන්නේ සත්‍යය කියලා හම්බ වෙනකොටම නෑ සත්‍යය නෙමෙයි පෙනෙන දෙයට කෙලස් ටික යෙදීමෙන් සත්‍යය කියන හැඟීම ඇති වෙලා පෙනෙන කම ඇති වෙලා නේද? Tamanට මෙහෙම පෙනෙන කම සමාධිත්‍ය නිවැරදිව දකිනවා Tamanට මෙහෙම පෙනෙන කමක් ඇති වෙලා කියන එක අපි කියමු. නිල් පාට කණ්ණාඩියක් දාගෙන අපි මේ දිහා බැලුවොත් නිල් පාටට පේනවා. එතකොට අපි මෙතන තියෙන පාට නිල් පාටයි කියලා ගත්තොත් කොච්චර වැරදිද? දැන් මෙතන තියෙන නිල් පාටද කණ්ණාඩියට පෙනෙන පාට නිල් පාටද? කණ්ණාඩියට පෙනෙන පාට නිල් පාට. බැරි වෙලා මෙතන තියෙන පාට නිල් පාට වුණොත් ඒ සඳහා ඔබට යමක් කළ හැකිද? බැ. ඔබ බැලඳගෙන ඉන්න කණ්ණාඩියේ නිල් පාට නම් මේ නිල් පාට කැමති නම් කණ්ණාඩිය දාගෙන බලන්න පුළුවන්. නිල් පාටට අකමැති නම් කණ්ණාඩිය අයින් කරන්න පුළුවන් නේද? නමුත් මෙතන ඔබගේ දර්ශනයකින් තොරව ඔබට හම්බ වෙන්නේම නිල් පාට වුණා. ඒ සඳහා ඔබට අලුතෙන් තැබීමක් හෝ ඉවත් කිරීමක් කළ නොහැකි. ඒ වගේ මේ පෙනෙන දේ තුල ඉන්නේ සත්‍ය පුද්ගලිය ආත්මීය දෙයක් නම් ඔබට කිසිවක් කළ නොහැකි. මේ රූපේ මමම නම් ඔබට කිසිවක් කළ නොහැකි. ඒකට අලුතෙන් එකතු කරන්නවත් ඉවත් කරන්නවත් බෑ. නමුත් මේ පෙනෙන්නේ ඔබේ කණ්ණාඩියේ පාට නම් ඔබ මේ රූපේ දිහා සත්‍ය පුද්ගල හැඟීමෙන් උපාදාන වශයෙන් ගත්ත නිසා නම් මේ රූපය ඔබට කියනවා රූපේ උපාදාන වශයෙන් ගත්ත. මොකද්ද? අත්වාද උපාදාන. මේ සත්‍ය කියන උපාදාන වශයෙන් අරගෙන දැන් තියෙන්නේ. කාම උපාදාන මේ රූපේ හොඳයි වටිනවා කියලා ඔබ අරගෙන නම් තියෙන්නේ. ඔබට මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ ඔබේ උපාදානයේ ගත්ත උපාදාන වශයෙන් ගත්තකමට නම් ඔබට වටිනවා මේ රූපේ කියලා පෙනෙන්නේ කාම උපාදාන වශයෙන් ඔබ මේ රූපේ ගත්ත නිසා නම් දැන් මේ රූපේ සත්‍යයක් කියලා හෝ වටිනවා කියලා හෝ ඔබට පෙනෙනවා. හරි. ඔබට ඕනේ නම් දැන් මේ පෙනෙන මිම්ම තියාගෙන ඉන්න පුළුවන් මොනවා. ඔබට ඒක දුකක් නම් ඒක අපහසුයි නම් ඒ නිසා ඔබට හිතට පීඩා යෙදෙනවා නම් ඔබට ඒක ඉවත් කරගන්න හැකියි. මොකක් නිසාද? පෙනෙන දේ ආරම්භය සත්‍යයක් පුද්ගලයෙක් කියන හැඟීම නොයෙදෙන තැනකට ඔබට යා හැකියි. මේ පෙනෙන ඇහෙන දේ තුල වටිනාකම හිතට පෙනෙනකොට ඒක වටිනවා කියන ගතිය සිටේ නූපදින තැනකට ඔබට යා හැකියි.
එහෙමනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? උපාදාන ස්කන්ධය පිරිසිදු දත යුතුයි. දුක පිරිසිදු දත යුතුයි. දුක ආපු තැන, දුක එන තැන ඔබ පිරිසිදු දකින්න. දුක එන තැන පිරිසිදු දකින්න කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. දුක මේ රූපේ විපරිණාම වෙනකොට නම් ඔබට දුක එන්නේ. මොකද ඒ රූපේ උපාදානයට හසු වෙලා ඔබේ. ඔය රූපේ පිරිසිදු දැක්කොත් ඔය රූපේ ආරම්භය ඔබේ තියෙන තණ්හා උපාදානිය ගෙවෙන නිසා. ඇත්ත දකින්න ඔබේ තණ්හා උපාදානිය ගෙවෙනවා. ගෙවෙනකොට තණ්හා උපාදානිය නැතුනම ඔබට දුකෙන්ද තියෙන ශේෂ්ත්‍රය නැති වෙනවා. දුක පිරිසිදු දැක්කොත් වෙන්නේ මොකද්ද? සමුදය ප්‍රහාණය වෙනවනේ. තණ්හා උපාදාන කියන කෙලෙසේ දුරු වෙනවා. කෙලෙසේ දුරු වුණොත් වෙන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන දුක් නැතිකම සාක්ෂාත් වෙනවා. එහෙනම් මට මාර්ගය හැටියට හම්බ වෙන්නේ මොකද්ද? දුක්ඛ පිරිසිදු දකින්න. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. මම උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධ ටික මට ගෙනත් දෙනවා නම් ඒ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිදු දකින්න. පිරිසිදු දකින්න ගියාම ඔබ දැන් මේ සම්මාදිට්ඨිය තියෙන එකට පංච උපාදානස්කන්ධයේ දුකයි. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් උපාදාන මේ දුක නැති වෙනවා. ඒ හින්දා පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැකලා තණ්හාව දුරු කළ නිරෝධි සාක්ෂාත් කරන වැඩපිළිවෙලකට යුතුයි කියන එකයි මාර්ගයේ තියෙන්නේ. පොඩි ලක්ෂණ දෙකක් තියෙනවා. මාර්ගයට එන්නේ වෙන ක්‍රමයකට, මාර්ගය පටන් ගන්න වෙන ක්‍රමයකට. ඒ කියන්නේ මාර්ගයට ආවේ මේ පංච උපාදානස්කන්ධයේ දුකයි. දුකට හේතුව තණ්හාවයි. තණ්හා උපාදානයි. තමන්ගේ හිතේ තියෙන ගතියයි. ඒ තණ්හා උපාදාන කියන කෙලෙසය නැති වුණොත් දුක නැති වෙනවා කියලා දැනගත් එකම මාර්ගය. ඊට පස්සේ මාර්ගයේ වඩනකොට වඩන්න තියෙන්නේ එහෙනම් දුක පිළිසිඳ දැකලා දැන් පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ස්කන්ධේ පිළිසිඳ දැක්කොත් උපාදානයේ ඒ මත පතිත වෙලා තියෙන උපාදානිය ගෙවෙනවා. ඒ උපාදානිය ගෙවුනොත් නිරෝධි සාක්ෂාත් වෙනවා කියන උත්තරේ තියෙනවා. ඒ නිසා ඔය සම්මාදිට්ඨිය තියෙන හින්දා සම්මාදිට්ඨිය ලැබුණ උත්තරය මේ ස්කන්ධ ටික සත්‍යයක් පුද්ගලයෙක් කියලා වටිනවා කියලා ඔබට පෙනෙන්නේ ඔබේ උපාදානයේ පතිත වෙච්ච නිසායි. මේ ලෝකේ නිර්මාණය වුණේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා කියන උත්තරයක් ආවා. එතකොට ඔබ ඉපදෙන්නේ ඉස්සෙල්ලා තිබුණු ලෝකයක්වත් තියෙන ලෝකයක ඔබ ජීවත් වෙනවවත් ලෝකේ තියෙන ඔබ මරලා යනවවත් නෙවෙයි. මේ විදිහට ඔබට වටිනා දේවල් හදලා තව සත්‍ය පුද්ගලියෝ හදලා ජීවත් වෙන ලෝකයේ හැදුවේ Taman තුල තියෙන කෙලෙස්යයි කියන එක පෙන්වනවා මේක. ඊට පස්සේ දැන් ඔය සම්මා දිට්ඨිය පිරෙන විදිහට සංකප්ප වායාම සති කියන අංග තුනකින් තමයි හැම වෙලේම මාර්ගය වැඩෙන්නේ. මේ සම්මා දිට්ඨිය නිසා ඔබ නිතරම මේ පෙනෙන ස්කන්ධ ටික පිළිසිඳ දැකලා තණ්හා උපාදාන කියන කෙලෙස්යේ ගෙවලා දුක නැති වෙන විදිහට මෙනෙහි කරනවා. මොකේද? රූප උපාදාන ස්කන්ධේ. රූපය ගත්තාම ඔබ රූපයට යම් උපාදානයක් තියෙනවා නම් රූපේ වටිනවා, රූපේ සත්‍යයක්, රූපේ පුද්ගලයෙක් කියලා ඒ රූපේ ඔබ පිළිසිඳ දකින්නේ දැන් ඒ රූපේ වටිනා දෙයක්, ඒ රූපේ සත්‍යයක්, ඒ රූපේ පුද්ගලයෙක් කියලා මේ කෙලෙස්යේ ගෙවෙන්න රූපේ ඇත්ත දකිනවා, මේ රූපේ තියෙන කෙලෙස් ටික ගෙවෙන්න. එතකොට දුක එන හේතුව නැතිවීමෙන් දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන නිසා සතිපට්ඨානෙන් අපි කරන්නේ ඒක. අපි නිකමට මතක් කළොත් ඔබ හිතුවොත් නෑ මේ සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා නෙමෙයි කෙලෙස් ටික හේතු නිසා සත්ත්ව පුද්ගල භාවයට
මට නේද මේ පෙනෙන්නේ කියලා අහලා තියෙනවා. නමුත් ඇහුවට ඔබ හිත පිළිගන්නේ නැහැ. සත්‍යයේ ඉන්නවමයි කියනවා. ඊට පස්සේ සම්මා දිට්ඨිය පිරෙන විදිහට ඔබ ඇත්ත ඇති හැටි අල්ලා දෙනවා සතර සතිපට්ඨාන කායගත සතියෙන් කායගත සතිය පෙන්වනවා. කායගත සතිය වඩනවා නිතරම. මේ සම්මා දිට්ඨිය තියෙන හින්දා දැන් ඔය සම්මා දිට්ඨිය තියෙන කෙනා මොකද කරන්නේ? හැම වෙලෙම කායගත සතිය වඩනවා. මොකක් නිසාද? රූපය ඇත්ත ඇති හැටි පෙන්වනවා. එතකොට එයා දන්නවා රූපය පිළිසිඳ දකින්නවම එතකොට සමුදය යෙදෙන්නේ නිරෝධී සාක්ෂාත් වෙනවා. කියන එක දන්න හින්දා අජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති. ආධ්‍යාත්මික බාහිර කායේ කායano බලමින් වාසය කරනවා. මොකද්ද? මේ රූපේ අත්ති මස්මින් කායේ කේසා ලෝමනකදන්ත කියලා මේ ශරීරේ කේස් ලෝම නිය දත් සම්මස්නහර ඇටැටෙමු මේ බඳු කොටස් ටිකක් නේද තියෙන්නේ. කන බොන ආහාර නිසා හැදෙනවා නේද? ඔබ උච්චරයි පෙන්න ඉන්න ඕනේ. ওই ටික පෙන්න හිටියෝ මොන තරම් ඇත්තක්ද? මෙහෙම කියන තැනක පුද්ගලික හැටියට බලන කෙලෙසි යෙදෙන හින්දා මට පුද්ගලික කියලා පෙන්නලා නේද තියන්නේ කියලා ඔබට චතුරාර්ය සත්‍යය පෙනෙනවා කියන තැන නිර්මාණය වෙන දවසක් නොබෝ දවසකින් එනවා. ඔබ ඉස්සෙල්ලා අහගෙන තියෙනවා. දැන් ඔබට පිළිගන්න බැරි කමක තියෙන්නේ. මොකද කාලයක් පුද්ගලිය කියලා අසුරු කළා. නමුත් ඔබ දැන් ආපහු චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්නේ නැහැ. නමුත් අහලා විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔබ අප්‍රමාදී කායගත සතිය විතරක්ම වඩනවා. කියන්නකො මේ සම්මාදිටිය කියන කෙනා කායගත සතිය විතරක් වඩුවා. එයා අනාගාමී ඵලයටමපත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. වෙන මොකුත් ඉඳ නෙවෙයි. එයාට කාලයක් යනකොට අද තේරුනේ නැතුවත් මෙහෙම කරනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙනකොට බත්පාන් කෝපෙ මුන්නට කියන්නේ සත්පුද්ගල නොවන කොටස්. ඒ බඳු ආහාරයක් නිසා හටගත්ත මේ රූපේ කේස් ලොම් නියද සම්මස්නහර කියන කුණු කොටස් ටිකක් තියෙනවා. කුණු කොටස් ටිකෙන් එකම කොටසක්ව සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මීය දෙයක් නෙමෙයි ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් ආහාරය නැමැති හේතු නිසා හටගත්ත මේ රූපය නැමැති ධර්මතාවය අනාත්මමයි. ඒ අනාත්ම රූපයට ආත්ම විදිහට පෙනෙන පුද්ගලයෙක් කියලා පෙනෙන හොඳයි කියලා පෙනෙන කෙලෙසි යෙදුන හින්දා මට මෙහෙම පෙනිලා නේද තියෙන්නේ කියන ටික හොඳට පේනවා. අනේ මේ විදිහට පෙනෙනකම හින්දා පුද්ගලයෙක් කියලා පෙනුනකම හින්දා නේද මේ තා සතරමම සත්‍ය මරණ පුද්ගලයා මරණ දරුවා මරණ කියලා දුක් විඳින්නේ. ඒ දුක ඇති කරලා තියෙන මේ කෙලෙසි නිසා නේද? අනේ මේ කෙලෙසි විදුණු දවසට මගේ මනසට මොනතරම් සුවයක් කරනවද කියලා දර්ශනේ පිහිටාම හිටිනවා. ඊට පස්සේ තවදුරටත් ඔබට ඒකමයි කරන්න තියෙන්නේ. රූපේ ඇතිවීම නැතිවීම බලනකොට ඔබ සකදාගාමී වෙයි. ඒ රූපේ ඇතිවීම නැතිවීම බලනකොට අනාගාමී වෙයි. ඒ රූපේ ඇතිවීම නැතිවීම රහත් වෙයි. රූපේ බලනකොට අනාගාමී වෙයි. නාම ධර්ම ටික පෙනේ. චතුරාර්ය සත්‍ය දන්න කෙනාට ස්කන්ධයේ උදේවැය ටික පෙන්වන්න විතරයි නේ. අකණ්ඩවම එක කර නිකන් කෙනාට හරියන්නේ නැහැ. දුක දැකපු කෙනාට දුක ඇති කළපු හේතුව දැකපු කෙනාට හේතුව නැති වුනහම දුක නැති වෙනවා කියලා දැකපු දර්ශනේ දැකපු කෙනාට ඊට පස්සේ පෙන්වන්න ඕනේ මොකද්ද? රූපේ ඇතිවීමත් නැතිවීමත් විතරයි. මොකද එයා අහලා තියෙනවා, එයා ඉගෙනගෙන තියෙනවා සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයකට ඔබ තුල කෙලස් ටිකක් යෙදීමෙන් පුද්ගලයෙක් කියලා පෙනුණු ලෝකෙ ඔබට උපන්නේ කියන එක. එතකොට අනිත් මේ ශාසනයෙන් බැහැර අය බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවමයි කියන තැනක ඉන්න කෙනෙකුට පුබ්බේ අනුසුතේසු ධම්මසු පෙර නොයසු විදු දර්ශනයක් පහළ වෙනවා. ධම්මසක් උපදිනවා. මේ ලෝකයක් තියෙනවා. සත්පුද්ගල භාවයට හමු වෙන බවක් තියෙනවා. හැබැයි ඒ සත්පුද්ගල භාවයට හමු වෙනකම තියෙන්නේ මේ ඇති කල්ලි මේ කෙලෙසේ නිසායි කියන එක පෙන්නනවා. මේ කෙලෙසේ නැති කළොත් කෙලෙසේ දුරු වුණොත් මේ ලෝකෙන් ඔබ නිදහස් වෙනවා. මේ දුකෙන් ඔබ නිදහස් වෙනවා කියලා පෙන්නලා ඒකට මාර්ගය මේ සම්මා දිට්ඨිය තබාගෙන වායාම සති සමාධි කියන අංග තුනේ හිත සමාධි ගන්න. ඒ කියන්නේ රූපයක සිහිය පිළිටවන්න
උපන්න අකුසල ධර්ම දුරු වෙන නූපන් අකුසල ධර්ම නූපදින උත්සාහයේ නුවණින් මෙහෙ කරන්නේ. ඒ ටික කලේ ඔබ ඒ කියන්නේ රූපයක ඇත්ත පෙන්නවා. දැන් මෙහෙම ඉතින් රූපයක් පෙනෙනකොටම ඔබ නිකන් හිතන්නේ මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් නේද තියෙන්නේ. කොහොම හිතන්න ඔබට තියෙන හයියම තමයි මේ දැන් ඔබ අහල පැත්තකින් තියනවා සද්ධා මාත්‍රයක් විතර තියෙන මේ සත්‍යයක් කියලා පෙන්නනකම ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකකින් යුක්ත රූපයක් තියෙන තැනක ඔබේ කෙලෙස් සියතිලයි ඔබට පේන්නේ. ඒ මේ පෙනෙන ඇහැ මේ පෙනෙන මට්ටමයි ඔබට දුක. මේ පෙනෙන මට්ටම ගෙවාගත්තොත් තමයි ඔබට සැනසෙල්ලක් තියෙන්නේ කියන දර්ශනය ගැන ඔබ දැන් විශ්වාසය තබලා මේ රූපය සතිපට්ඨාන වඩන්නේ එමෙන්න. ඊට පස්සේ රූපේ ඇත්ත ඇති හැම වෙලේම කායගත සතිය වෙන්නවා. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන්නේ කෙස්ලොම් නේදත් කියන්නේ පඨවි ධාතු. පිච්චෙන් සර්ව ආපෝ කියන්නේ පිච්චෙන් සර්ව ලේ ධාතු කියන්නේ ලේ ධාඩිය කියන්නේ ආපෝ ධාතු. දවන තවන දිරවන ස්වභාවය කියන්නේ තේජෝ ධාතු. හමන පිම්බෙන හැකිලෙන ස්වභාවය කියන්නේ වායු ධාතු. මේ රූපය සතර මහා ධාතුයේ අවකාශ ධාතු අවරාගම් පාසි වෙච්ච සතර මහා ධාතු රූප විදියක් කියලා දකිනවා. මේ ශරීරයෙන් විඥානය නිරුද්ධ වුණොත් ඉතිමිලා නිල්වලා පුපුරලා ඕජා ගලන ස්වභාවයටපත් වෙනවා නේද? නවසීවිතකේතන කියලා බලන්න. ඒ බඳු ස්වභාවයටපත් වෙන මේ රූපේ කියලා ඔබ රූපේ හැටි හොම් බලබලා ඉන්නකොට වෙන්නේ මොකද්ද? මේ රූපේ වටිනවා කියන උපාදානය දෙන්නේ. මේ රූපේ සත්වයක් කියලා බලන උපාදානය දෙන්නේ. මේ රූපේ ආත්මයක් කියලා බලන ගතිය දෙන්නේ. දකින්න මේ පැත්තෙන් ඇත්ත දකින්න මේ පැත්තෙන් තණ්හා උපාදාන කියන කෙලෙස් ඉඳ නැහැ. මෙහෙන් රූපේ ඇත්ත දකින්න මෙහෙන් කෙලෙස් යට වෙනවා. දුක්ඛ පිළිසින දකින්න සමුදය ටික ටික ප්‍රහාණය වෙනවා. යම් දවසක් තියෙනවා අත්තිකායතව 50 සතිපට්ඨපට්ඨාවතේ රූපය මුත්තේට පිළිසින දකින්න මට්ටමට එළඹ සිටිනවා. එළඹ සිටිනකොට මේ රූපය සත්‍යයේ පුද්ගලයේ වටිනවා කියන ගතිය තමන්ගේ මනසේ නූපදින ස්වභාවයට හිස්සුන් තල්කඳක් වගේ කළා. නූපදින ස්වභාවයට පත් වෙන එකට කියන චේතෝ විමුක්ති කියලා. සිත ආශ්‍රවංගේ කෙලසුගේ නිදෙනවා. මෙහෙම දැක්කහම පවතින සැබෑ ස්වභාවයම සිහි වෙනවා මිසක කෙනෙක් කියලා සිහි වෙන ගතියම ගෙවිලා යනවා. එදාට කිසිදු වෙලාවක මව්මල දුක පියාමල දුක සහෝදරය සහෝදරි දුව පුතා ඥාති කෙසේ නරුණු දුක ඔබ විඳින්නේ මේ ශරීරේ මගේ අතක නැති වුණා මගේ කකුල නැති වුණා ඔළුව නැති වුණා කියලා දුක් විඳින්නේ මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මැරලා කියලා ඔබ ජරා මරණ දුක් විඳින්නේ ජරා මරණයටපත් වෙන කයක් ඔබ එක්ක නැහැ ඔබ බඳු කයක් එක්ක නැහැ එතකොට උපාදානයේ හසු වෙච්ච ස්කන්ධ ටික පිළිසෙන දැකලා අවසන් වෙනකොට උපාදානයේ ගෙවිල. සතර උපාදානයේ නිදහස් වුණා කියලා කියන්නේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙලා. එතකොට ඒ බඳු තැනකට කියනවා රහතන් වහන්සේ කියලා. හැබැයි එහෙම කරන්න මෙතෙන්ට තියෙන හයිය තමයි වෙන මොකොත් නෙමෙයි මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් වෙන්නේ අද ඔබේ කෙලෙසියදීලා පෙන්වන ලෝකය ඇත්ත වෙලා ජීවත් වෙනවා. ඕක දිවා ගන්න වමනාවක් නොගත්තොත් කමන්නේ ඉතින් මගේ කෙලෙස් ටිකේදීලා හරි කමන්නේ මට ඉතින් විඳින්න පුළුවන් මේ ලෝකෙ කියන දැනක ඉන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් තියෙන ප්‍රශ්නේ ඒතර නෙමෙයි. තමන්ගේම තණ්හා උපාදානයෙන් හදපු මේ ලෝකය මේ දුකට හේතු වෙච්ච මේ කෙලෙස් ටික අයින් කරලා ඒ දුක නිරුද්ධ කරනවා කියන එක ඔබ සාක්ෂාත් නොකළොත් ඔබට පිට හිටින්න බෑ මේ මගේ කෙලෙස්යකට හදපු ලෝකෙ කියලා. ඔබට විඳින්න දෙන්නේ ඇත්තටම තියෙන ලෝකෙක. එහෙම වුණොත් ඔබට කර්ම රැස් වෙන එක නවත්තන්න බෑ. කර්ම රැස් වුණොත් නැවත ප්‍රතිසන්දිත යන එක නවත්තන්න බෑ. එතන තියෙන ප්‍රශ්නේ. නැත්තම් අපිට සාධාරණයක් කරගත්ත හැකි කමන්නේ මගේ කෙලෙස් ටික යෙදිලා හරි මට ඉතින් ජීවත් වෙන්න ඕන කියන තැනකින්. පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට මිනිස්සෙක් හැටියට මෙතන වටිනාම දේ තියෙන්නේ. ඔබ කැමැත්තෙන්ම හිරගෙදරකට යනවද ඕන හිරේ
ගේ ඇතුළට යන්නේ නැතුව එළියට යනවාද කියන එක තියෙන ඔබේ අතේ. ඒ කියන්නේ ඔබ මේ අද මේ විදිහටම තමන්ට දුක් පිණිස පවතින කෙලෙසයකින් දුක උපද්දලා තියෙන්නේ කියලා සංවේගයක් ඇති කරගෙන මේ විදිහට දුකටපත් කරන මේ කෙලෙසය අනිවාර්යෙන් වහම සම්පූර්ණ විසක් හැටියට දැකලා තණ්හාවට නමක් තමයි මොකද විසත්තිකා කියන එක. පැතිරෙන විසක්, උග්‍ර විසක්, ගෝර විසක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. වහම ළඟ තබා නොගත යුතු පැතිරෙන උග්‍ර ගෝර විසක් හැටියට දැකලා ඔබ විජය කරගන්න බෑ යන්නකොළොත් ඔබට ඒකේ තියෙන ප්‍රතිඵලය තමයි මොකද්ද? මේ ලෝකෙත්දී අද අපි මේ ධර්මය අහලා නැති කාලේ ඇත්තටම හිතේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා හැම කෙනෙකුගේම මනස උතන. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මේ ලෝකයේ දුක්ඛ ලෝකයේ හැදුනේ තමන්ටයි තමන්ගේ කෙලෙසකටයි. ඒ කෙලෙසිය අයින් කළා මේ දුක්ඛ ලෝකෙ මිදෙන්න පුළුවන්. ලෝක නිරෝධයක් කරන්න පුළුවන්. ඒ සඳහා මෙන්න ප්‍රතිපදාව කියලා පෙන්වන ශාස්ත්‍රවරයෙක් හම්බ වෙලා නැතිකම. ඒබඳු දර්ශනයක් ඒබඳු ශාස්ත්‍රවරයෙක් හම්බ නොවෙනකොට අවිද්‍යාවේ අදියටම අපි ගහ ගන්නවා. ඒ කියන්නේ අපිට මේ සත්‍ය පුද්ගලයෝ පෙනෙනවා කියන්නේ අවිද්‍යාව ඇතුලේ. මේ ලෝකයා ඉන්නේ විතර කටුවක් ඇතුලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මට මේ ලෝකේ අග්‍රයි කියලා ශ්‍රේෂ්ඨයි කියලා ජේෂ්ඨයි කියලා කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකෙටම අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා අපි කියනවා. මහණෙනි මේ ලෝකේ හැමෝට වඩා තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා අග්‍රයි කියලා කියන්නේ ඇයි? මොකද ඒ ඉස්සෙල්ලා උපන්න හින්දාද? ස්කන්ධ වශයෙන් හටගත්තේ නැහැ. මොන නිසා ඒ කියන්නේ බුදුරජාණන් උපමාවක් පෙන්නනවා මහණෙනි යම් කිසි කිකිලියෙකුගේ විතර 7ක් හරි 8ක් හරි දාලා තිබුණොත් ඔය විතර කිකිලිය නිෂ්පාදනය වෙනකන් රකින්න. රැක්කහම මේ කුකුල් පැටවන්ගේ ස්වභාවය තමයි එළියෙන් කවුරුත් නොකොට ඇතුලේ ඉඳන්ම තමන්ම ඇතුලේ ඉඳන් හොටේකින් හරි නියපොතු වලින් හරි ඇතුලේ ඉඳන් කටුව බලාගෙන එළියට එනවා. එතකොට ඒ කටුව බලාගෙන හොටෙන් හරි නියපොතු වලින් හරි කෝෂේ ඉරාගෙන කටුව බලාගෙන එළියට ආවොත් ඉස්සෙල්ලාම එළියට ආපු කෙනාට කියනවා අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා. මොකද අනිත් අයත් ඉස්සෙල්ලා ආපු නිසා. ඒ වගේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයේ තුල ලෝකයේම ඉපදිලා ලෝකයේම හැදිලා වැඩිලා අවිද්‍යාව නැමැති කටුව පලාගෙන කටුවෙන් එළියට ආපු අය අතරින් ඉස්සෙල්ලාම මම ආවේ. ඊට පස්සේ මගේ වචනේ අහගෙනයි අනිත් අය මේ අවිද්‍යාව නැමැති කටුව පලාගෙන එළියට එන්නේ. ඒ වගේ ඔබ මමත් තමන්ගේ කෙලෙසයකට මේ ලෝකයේ මෙහෙම පෙනෙන බව ඇති වෙලා නේද කියන එක දන්නේ නැතුව මේ කෙලෙසිය නැති වුණොත් මේ වගේ පෙනෙන දේ නැති වෙනව නේද? මේ සීල සමාධි ප්‍රඥා පුරලා මේ දර්ශනෙ මිදිය හැකි නේද කියලා. මේ දර්ශනය දන්නේ නැති මේ දර්ශන නොදන්න දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා අඥානං කියන කමින් ලෝකයක් තියෙනවා සත්‍යය ඉන්නවා ඉන්න ලෝකෙකයි අපි ඉන්නේ කියන මිනිස්සු ඉන්න මානසික මට්ටමක් තියෙන තැනක උපන්. ඔබත් ආවේ එහෙම මමත් ආවේ එහෙම. අපි ඔක්කොමලා චතුරාර්ය සත්‍ය නොදන්නා කම ලෝකයේ ඇතුළේම අඩියෙ මිහිටි. මෙහෙම ඉන්න සත්‍ය පුද්ගලයෝ අතර ඉපදිලා ඉන්න සත්‍ය පුද්ගලයෝ එක්ක හැදිලා වැඩිලා ජීවත් වෙලා අනිත් අතට අපිට ගමන් කරන්න පුළුවන් වුණා මේ ධර්මයේ උදව්වෙන්. මොකද්ද? අවිද්‍යාව නැමැති කෝෂයේ පලාගෙන මේ ලෝකෙන් ඉන්න ලෝකෙන් අපිට එළියට යන්න මඟක් හම්බ වෙනවා. මොකද්ද? නෑ මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ඉන්න සත්‍ය පුද්ගලයෝ අතර ඉපදිනවා නෙමෙයි. පෙනෙන ඇහෙන දෙයට අපි ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමේ මෙබඳු ලෝකයක් හදාගෙන නෙමෙයි. ප්‍රතිසන්දි වශයෙන් පැමිණියේ
විඥාන නාම රූප ධර්ම පස්ස වේදනා කියලා පෙනෙනකම ඇහෙනකම ගඳ සුවඳ දැනෙනකම කියන ගති ටික විතරක් උරුම කරගන්න. ඒ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික එකතු කිරීමෙනුයි එකතු වීමෙනුයි තව පුද්ගලයෝ ඉන්නවා තව සත්ත්වයෝ ඉන්නවා වචනා දේවල් තියෙනවා කියලා දුක් විඳ පුළුවන් ලෝකයේ හැදුණා. කියන ටික තේරෙනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අසෘතවත් සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස අසෘතවත් පුතඥය සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයේ වෙනස මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. අසෘත පුතඥය හිතන්නේ මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. එයා සක්කාය දිට්ඨිය යුක්තවම. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. එයා දන්නවා එයාට දැනෙන්නේ රූපං අත්තතු සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකිනවා. ඊට පස්සේ අත්ත නේවා රූපං. එහෙම නැත්නම් රූපයේ ආත්මයට හිත එකක් මෙයාගේ. එයාගේ ආත්මයට හිත එකක්. රූපය ආත්මෙ නෙමෙයි එයාගේ ආත්මයට හිත එකක්. රූපවන්තං වාත්තාන නැත්නම් රූපවත්තු ආත්මය කියන්නේ. එහෙම නැත්නම් රූපස්මින් අත්තාන මේ රූපය ඇතුලේ මේ ආත්මය තියෙන්නේ. කියන හැඟීම් ටික තියෙන්නේ. සක්කාය දිට්ඨිය යුක්තයි. වේදනාවත් එහෙමයි. එබඳු කෙනා විචිකිච්ඡාන් යුක්තයි. මේ ඉන්න සත්‍ය කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන විදිහේ කර්ම කරලා ඉඳද්ද දැන් අපි මොන විදිහේ කර්ම කරගෙන මොන තැන් වල අපි උපදී ගන්නෑ නේ කියන තැනක තමයි ඉන්නේ. ඔය ඉන්නේ කවුද? අසෘතවත් පුතඥය මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිසා. විචිකිච්ඡා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා කියන ටික නිසා. ඔය ටික තින්නේ මොකක් නිසාද? ඒක දර්ශනයක් නැතිකම නිසා. ඔය දර්ශනයෙන් තහවුරු කෙලෙස්. ඒක දර්ශනයක් නෑ. දර්ශනයක් තිබුණොත් පවතින්න බැරි, පවතින්නේ නැති ධර්මතාවය. ඒව තියෙන්නේ දර්ශනයක් නැති හින්දා. මොකද දර්ශනේ? මේ දුක්ඛ ලෝකය දුක ඇතිකදී තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා. කෙලෙස් නැතිකොලොත් මේ දුක නැති වෙනවා. මේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියන කම නැති හින්දායි මේ චතුරාර්ය සත්‍ය නොදන්නකොට අසෘත පුතඥය දකින්නේ සත්ව පුද්ගලයෝ ඉන්න ලෝකයක්. සෘතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ අනිත් පැත්ත. අහසට පොළොව වගේ වෙනස්. මොකක්ද? සෘත ආර්ය ශ්‍රාවකයා දකින්නේ මට පේනවා සත්‍ය පුද්ගලයෝ ඉන්න ලෝකයක්. ඒ පෙනෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා. අනිත් කෙනා සත්‍ය පුද්ගලයෝ ඉන්නම ලෝකයක්. ඒ ලෝකේ ඉන්නවා. මෙයා දන්නවා මට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඉන්න බවට පෙනෙන ලෝකයක් තියෙනවා. ලෝකෙ තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. හැබැයි ඒක පෙනෙන්නේ මේ කෙලෙස් ටික නිසා. මේ කෙලෙස් ටික නැතිකොලොත් මේ විදිහට පෙනෙන කම මෙදෙන්න පුළුවන්. කියන දර්ශනය ගන්න. තමන් තුලයි දර්ශනය. ලෝකේ හම්බ වෙනවා තමන්ට ලෝකයේ මේ විදිහට තමන්ට පෙන්වන ලෝකය හදුපු හේතුවක් තමන් තුල. දේවල් තියෙනවා ලස්සන කොට නැගෙදි මිනිස්සුયો ඉන්නවා වටිනා දේවල් නැද්ද තනදගෙන ඉන්නවා තමන්ට පේනවා ලෝකේ. ඒ විදිහට තමන්ට පෙන්වන ලෝකය හැදලා තියෙන තමන්ට. ඒ හේතුව නැතිකොළු ලෝක නැති කරගන්න. ඔන්න ඔය දර්ශනය තමයි වෙනස. ඊට පස්සේ මෙයා දන්නවා හැම වෙලාවෙම ලෝකයේ දුකක් නම් ලෝක නිරෝධියට නිවන කියලා කිව්වේ. ලෝකේ ජරා මරණයි නම් ලෝකෝත්තර පැවැත්ම තමයි ජරා මරණ කියලා දන්නවා. ලෝක නිරෝධයම නිවනයි. කෙලෙස් යෙදීමෙන් ඔබට සත්පුද්ගල භාවයට හමු නොවන දර්ශනයකට ගිය දවසක ගිය හැටියෙම ඔබ ජරා මරණයි. ජරා මරණයටපත් වෙන්නේ නැහැ. ඔබ කිසි දවසක අඬන්නේ පඨවි ධාතුව මරුණු, පඨවි ධාතුව යෙදුණු, පඨවි ධාතුව මහලුණු කියලා අඬනවද? නැහැ. නමුත් ඔබේ ඇස් ඉදිරිපිටට එන රූප ටික ඇත්තට මේවා. නමුත් ඔබේ කෙලෙසිය ගෙවිලා නැති තාක් ඔබට ඒකට සාධාරණයක් නැහැ. ඒකට අයිතියක් නැහැ. ඔන්න ඔය දර්ශනයේ ඉස්ලාම් පැත්තකින් තබා ගන්න. ඔන්න ඔය දර්ශනය තමන් තුල ඒ කියන්නේ ලෝකයේ ඇති කරපු හේතුව තමන් තුල ඒ හේතු නැති කළා ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන මේ දර්ශනය තමන් සන්තකේ තියාගෙන සම්මා සංකප්ප කියලා කියන්නේ හැම වෙලාවෙම මේ සම්මා දිට්ඨිය අනුව තමයි අනිත් අංග හතම යන්නේ. ඔබ යම් කිසි කල්පනාවක් කල්පනා කරනවා නම් කල්පනා කරන්නෙම මේ දුක ඇති කරපු හේතුව ගෙවෙන ඒ හේතුව නැතිවීමෙන් දුක්ඛ නිරෝධී සාක්ෂාත් වෙන ආකාරයටයි. ඒ කියන්නේ යම් රූපයක් ආවොත්
මේ සත්‍යය කියලා හිතුණත් තංගලා ගන්නෑ නෑ. ඒ රූපේ සත්‍යයක් නෙවෙයි. රූපය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු සතිපට්ඨානට හිත යන්නේ හැම වෙලේම. ඒ බඳු රූපයක් තියෙන තැනක සත්‍යය කියන හැඟි සත්‍යය කියනකම මට පෙනෙනවා නේද? පොඩි දෙයක් ඔබට එක මොහොතකට මුළු නගරයක් විදර්ශනා කළ හැකියි. දෝස් ගමන් සිනග යනවා. මේ හැම රූපයක්ම කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක නේද? ඒ හැම රූපයක්ම සත්‍ය පුද්ගලයෙක් හැටියට පෙනෙන කෙලෙස් ඉදිලා නේද? එච්චර. ඔබ ඒ එකකටවත් නැමිලා නැහැ. එක රූපයක්වත් හසු වෙලා නැහැ. ඔබ වැඩට යනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් පුරමින්. ඒ ඔබේ සම්මා සංකප්පය කරන්නේ මොකටද? සම්මා සත්‍ය සම්මා වායම. රූපේ කෙරෙහි සිහිය තියෙනවා. රූපේ කෙරෙහි නුවණින් බලනවා. රූපේ කෙරෙහි සිහි උත්සාහ නුවණින් බලන්න උත්සාහය. එතෙන්දි තියෙන්නේ මොකද්ද? නගරේ ගොඩාක් මිනිස්සු එන තැනක සංකප්පේ මොකද්ද? උත්සාහය මොකද්ද? සිහිය මොකද්ද? රූපය කෙරෙහි රූපේ සිහි කරනවා. සම්මා දිට්ඨිය ඔබට උදව් වෙලා තියෙනවා. සංකප්පේ මොකද්ද? කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූප ටිකක් තියෙන තැනක මට පුද්ගලෙක් කියලා පේනවා නේද? සම්මා දිට්ඨිය පිරෙන විදිහටම සම්මා දිට්ඨියෙන් කිව්වේ මොකද්ද? මේ විදිහට සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම දුක. ওই දුක ඇති කරපු හේතුව තියෙන Taman තුල. මේ හේතුව නැතිකොල දුක නැති වෙනවා කියන එක. මේ විදිහට ඔබ බලන්න මේ ස්ථීරම සත්‍ය පුද්ගලගෙන ලෝකයක් තියෙනවා කියන පැත්තට ඔබ නැඹුරු වෙන කතිය නෑ. ඔබ තුල මේ රූප ඇත්ත වෙලා සත්‍යම වෙලා පුද්ගලයම වෙලා ඇලෙන ගැටෙන ගතිය මනස ක්‍රමයෙන් අඩු වෙනවා. ඔබ තුල නිවෙනවා ටික පුද්ගල භාවයේ නිවීමට එනවා. Taman තුලම කෙලෙස් සංසිඳීමක් වෙනවා. එතකොට යන්නේ එනකොට හැම වෙලෙම භාවනා කරනවා. අංග තුනක් විතරයි උදව් වෙන්නේ. මොකද්ද? නුවණින් මෙනෙහි කරනවා. සිහිය රූපයේ කෙරෙහි නුවණින් මෙනෙහි කරනවා. උපන් සත්පුද්ගල හැඟීමක් තියෙනවා නම් ගෙවෙන නූපන් සත්පුද්ගල හැඟීම නූපදින විදිහට රූපය ඇත්ත පෙන්වනවා. සතිපට්ඨාන ඔබ වඩනවා කියලා කියන්නේම නිවන් මාර්ග පුරුදු පුහුණු කරනවා. මේ දර්ශනය නිසාම ඔබ රූපය වුණ බලන්නේ ඇයි? ඇයි කුණුප කොටස් වශයෙන් ධාතු වශයෙන් රූපේ බලන්න කියන්නේ? එහෙම තියෙන තැනක ඔබට පුද්ගල භාවයේ ඔබට කෙලස් ටිකකින් පුද්ගලෙක් හිතට පෙනෙනකම නිර්මාණය වෙලා ඒ පැවැත්ම ඔබට දුක ගෙනත් දෙන හින්දා ඔබ ওই විදිහට බැලුවොත් ඒ රූපය පුද්ගල භාවයෙන් පෙන්වන කෙලෙස්යට ඔබ තුල ඉඩ නැතුව ඔබට රූපය පුද්ගල භාවයෙන් පෙන්වන දුකෙන් ඔබ නිදහස් කරන හින්දා ඔබට ඔහොම බලන්න කියන්නේ. සතිපට්ඨානේ වඩන එකේ තේරුම කායගත සතිය වඩන එකේ තේරුම ඒක. ඒකයි මම උදේ මතක් කළේ දුක පිළිසඳ දැකලා දුක කියන එක දැකලා දුක ඇති වෙච්ච හේතුව දැකලා හේතුව නැතිනොත් දුක නැති කරනවා කියන දර්ශනේ තියෙන කෙනා කටයුතු වැඩ පිළිවෙල සතිපට්ඨාන කියන එක. දැන් ඔබ කායගත සතිය වැඩුවොත් කායගත සතිය විතරයි වඩන්න ඕනේ. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඔබ වේදනානුපස්සනාව විතරයි වඩන්න ඕනේ. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඔබ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව විතරයි වඩන්න ඕනේ. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මොකද මේ කායගත සතියේ මාර්ගය ඉස්සරහට යන්න අනිත් සත්‍ය ටික පිරෙනවා. දුක පිටසෙන් දකිනවා, සමුදය දුර වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා. සතිපට්ඨානේ මාර්ගය නම් ඔය දුක දැකලා දුක ඇතිවීම මේ විදිහට ලෝකයේ පෙනෙනකම දුකට හේතුව මේ විදිහට පෙනෙන කෙලෙසි Taman තුළ ඉදිච්ච එක. ඒ කෙලෙසි අයින් කළොත් දුක නැති වෙනවා. කියලා දැකලා සතිපට්ඨානෙ වැඩුවොත් ඒ සතිපට්ඨානෙ කියන ලෝකෝත්තරයි කියලා. ওই දර්ශනේ නැතුව සතිපට්ඨාන කෙනෙකුට වඩන්න පුළුවන්. වැඩුවොත් ඒකට කියන සතිපට්ඨානේ ලෞකිකයි කියලා. මේ සතිපට්ඨාන භාවනාව ලෞකික ලෝකෝත්තර කියලා දෙආකාරයට බෙදෙනවා. ලෝකෝත්තර සතිපට්ඨානය කියලා කියන්නේ ලෝකයේ දැකලා ලෝකයේ ඇති කරපු හේතුව දැකලා මේ හේතුව නැති වෙනකොට මේ ලෝකේ නැති වෙනවා කියලා දැකලා ලෝක නිරෝධය පිණිස මේ ප්‍රතිපදාව උදව් කරයි නම් ලෝකෙන් ඈතර වීම පිණිසයි මේ සතිපට්ඨාන. එතකොට ඒක වඩන්න ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට ඒකට කියන ලෝකෝත්තරයි. ලෝකයේ දන්නේ ලෝකයේ ඇති කරපු හේතුව දන්නේ හේතුව නැති වෙන ලෝකේ නැති වෙනවා කියන දර්ශනයක් ඉගෙන ගන්න හැබැයි කායගත සතිය වැඩි හැකි.
වේදනුපස්සනාව වැඩි වෙන එක. ඒකට කියනවා ලෞකිකයි. ඒ තුලින් නීවරණ ධර්ම දුරු වෙනවා, කෙලෙස් අඩු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙලා කෙලෙස් අඩු වීමෙන් ධ්‍යාන මට්ටමට ඇවිල්ලා රූපවචර බ්‍රහ්ම ලෝකේ හෝ අරූපවචර බ්‍රහ්ම ලෝකෙක යා හැකි. ඒ ගිහිල්ලා ඒ ධ්‍යාන ඒ බ්‍රහ්ම ලෝකේ යම් අවශ්‍යයක් තියෙනම් ඒක ගෙවුණු දවසට ආපහු ලෝකෙට එන්න වෙනවා. ඒ හින්දා ඒක ලෝකේ තුල ශ්‍රේෂ්ඨත්වයකටපත් වුණ හැකි ලෞකික සතිපට්ඨානෙ ඒකද ශ්‍රේෂ්ඨයි. ඉන්න මට්ටමට වඩා ශ්‍රේෂ්ඨත්වයකටපත් වෙන්න පුළුවන්. නමුත් නිවන් දකින්න බෑ. යම් සතිපට්ඨානයක් සතර සතිපට්ඨානයේ ලෝකෝත්තරයි කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඇතුළ මග්ගංග පරියාපන්න. ඒකට කියනවා මාර්ග අංග 90 ගියා වූ. දැන් මෙයාට මේ සතිපට්ඨානය ඒ හැම එකටම තියෙන සම්මා සති කියලා. ඒක සම්මා දිට්ඨිය අනුව සම්මා දිට්ඨිය පිරෙන විදිහට උදව් වෙන සංකප්පයට සම්මා සංකප්පය කියනවා. සම්මා දිට්ඨිය තියෙන විදිහට සම්මා දිට්ඨියට උපකාර පිණිස වාචික කායික සංවරයක් ඔබ හදා ගන්න ඕන මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම උපකාර පිණිස. ඒකට කියනවා සම්මා වාචා. ඔබ සම්මා දිට්ඨියට උපකාර පිණිස කායික යම් ආජීවයක් කරනවා නම් මිච්ඡා ආජීවය බැල කියලා ඒකට කියනවා දීපයත්ම කරන සම්මා කම්මන්ත. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත යම් ඔබ කායික ක්‍රියාවක් කරනවා නම් කයෙන් යම් ක්‍රියාවක් කරනවා නම් මේ සම්මාදිට්ඨිය පිණිස ඒකට සම්මා කම්මන්ත කියනවා. ඔබ යම් විදිහකට ජීවත් වෙනවා නම් මේ සම්මාදිට්ඨිය සාක්ෂාත් කර ගැනීම පිණිස ඔබ ජීවත් වෙන්නේ මේ ලෝකයේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ උසස්ව ඉන්න හොඳට ඉන්න. ඔබ දන්නවා මම මේ ජරා මරණයේ ශ්‍රේෂ්ඨත්වයකට යන්න හදන්නේ. නමුත් මේ අවිද්‍යාව දුරු කරගන්න තාක් ජීවත් වෙන්න විතරක් තිබුණා නම් ඇති කියන තැනකින් ඔබ ජීවත් වෙනවා. එතකොට කොහොම හරි මිනිමරලා හරි මුදල් හොයනවා කියන එක ඔබ තුල එදෙන්නේ නැහැ. ඔබ තුල මිත්‍යා ජීවයක් තියනා ගිහි කෙනෙකුට ආයුධ වලඳන් කරන්න එපා, විෂ වර්ග වලඳන් කරන්න එපා. මේ වගේ මේ මිත්‍යා ජීවෙන් වැළකීලා සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට උපකාර දිවි පැවැත්මක් තෝර ගන්නවා. ඒක සරලයි, බැහැමි. ඊට පස්සේ එයාගේ යම් සිහියක් තියෙන සම්මා දිට්ඨිය සාක්ෂාත් කර ගැනීම. යම් උත්සාහයක් තියෙන මේ සම්මා දිට්ඨියම යම් චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්නෙම සම්මා දිට්ඨිය සඳහායි. මොකද සමාධිගත මනසකින් එයාට දකින්න දර්ශනයක් තියෙනවා. මොකද දර්ශනය? චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ මෙච්චර කල්ම අපිට පෙවුනේම හිතුවේම අපි ඊට හිතෙන්නේම දැන්ද හීනයක් වගේ පිළිගන්නේම නැති මට්ටමට දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, මේ තියෙනවා ලෝකයක්. ඒ ලෝකෙයි අපි ඉන්නේ කියන හැඟීමමයි තියෙන්නේ. ඔබ සමාධිගත මනසකින් මේ දර්ශනය සීකලොත් මොකද්ද? මේ බඳු ලෝකයක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ ඒ බඳු ලෝකයක් උපද්දලා පෙන්වන්න පුළුවන් කෙලෙසටයි කියන කාරණාව සිහි කරන්න විතරයි ඕනේ. ඔබට පේන මොකක් නිසාද? යතහභූත ඥානය. ඔකට කියනවා ධම්මට්ටි ඥානය කියලා. ඔබට ධම්මට්ටි ඥානය, යතහභූත ඥානෙ හොඳට නුවණ පවතිනවා. ධම්මට්ටි ඥානය කියලා කිව්වේ මොකද්ද? මේ ලෝකේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකේ පැවතුණු සැබෑම ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත අපි කියමු යම් කිසි මේ රූපයක් කියලා යමක් තියෙනවා. මේ රූපේ හේතු ප්‍රත්‍ය කනබුන ආහාර නිසා මේ රූපේ හැදෙනවා. හැදිච්ච මේ රූපේ කෙස්ලොම් නිද සම්මස්නහර කියන කුණු කොටස් ටිකකින් යුක්තයි. ඒ ටික හැදෙන්නේ ආහාර නැමැති හේතුවකින්. ඒකද කෙස්ලොම් නියදත් කියන ටික පටවි, පිච්චෙන් දරුව කියන එක ආපෝ, දවන තවන දිරවන ස්වභාවය තේජෝ, හමන දෙමෙලකුණ ස්වභාවය වායු කියන ඇත්තක් තිබුණොත් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ඔය ඇත්ත. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා හොයා ගන්නවා මේ ඇත්ත ඉස්සෙල්ලා. එතකොට බොරුව හෙළි වෙන්නේ.
යථාභූත ස්වභාවයේ සැබෑවටම පවතින ඇත්ත ධම්මටිති ස්වභාවය ලෝකයේ පවතින යථාර්ථයේ මෙබඳුයි නම් ඒක කෙනෙක් හැටියට පෙන්වනකම යෙදිලා තියෙන්නේ කෙනාගේ පැත්තෙන්මයි කියන උත්තරේ එනවා. එතකොට හොඳ නුවණක් තියෙන කෙනාට ඒ කියන්නේ මේ රූපේ සැබෑ ස්වභාවය කිසි වෙලක වෙනස් කරන්න බැරි වෙනස් වෙන්නේ නැති මේක නම් ඇත්ත. අනාත්ම ධර්මතාවයක් නම් රූපේ. ආත්ම විදියට පෙනෙනකම තිබිලා තියෙන තමන් තුල මිසක රූපය ආත්ම නිසා ආත්ම විදියට පෙන්නලා නෙමෙයි. චක්කු අනාත්තා රූප අනාත්තා යථාර්ථයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඇහැ අනාත්මයි රූපේ අනාත්මයි. එහෙනම් ආත්ම විදියට පෙන්නලා තියෙන්නේ තමන්ගාව තියෙන ආත්ම සංඥාව කෙලෙසේ නිසා නේද කියන එක පෙන්වනවා. ලෝකෙ පෙන්වනවා ඇති කරපු හේතුව. එතකොට ඒ කෙලෙසේ නැති වුණොත් ඔබට මේ කෙලෙසේ නැති වුණොත් ඔබ පිළිහිත සිටින ධම්මටි ඥානය. ඒ කියන්නේ ලෝකෙ පවතින සැබෑ ඇත්තේ. ඔබේ මනස තියෙන. ඉතින් අපි දැන් මේ දර්ශනය හොඳට ටිකක් හිතන්න. හිතුවාම දැන් ඕගොල්ලන්ට මේක පේන්නේ. ඕගොල්ලන්ට මේක දැන් පුරුදු පුහුණු කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපි කියමු ගිහි තුන්තුන් නම් නිති පන්සිල් පොහොය අටසිල් සමාදන්. ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් දසසිල් උපසම්පදා සිල් කියන්නේ කායික වාචසික සංවරයක් ඇති කරගන්නවා ඒට යාගේ සීලය. ඒ සීලය ඇති කරගන්නේ මොකේද? හිත සංවර කරගන්න පහසු කෙනෙක්. සීලයක පිහිටලා එයා මොකද කරන්නේ? ආවර්ණීය ධර්මයන්, නීවරණ ධර්මයන් දුරු වීම පිණිස දුරු කිරීම පිණිස චිත්ත සමතය කුරුපුරුදු කරනවා. චිත්ත සමතය එයා ගන්නේ මොකටද? එයා හිත සමාධි වුණා කියලා සතුටු වෙන්නේ නැහැ. හිත සමාධි වුණේ නැහැ කියලා දුක් වෙන්නේ නැහැ. එයා ගන්නවා සමාධිය මත මොනව කරන්නේ? සමාධිය වැඩක් නැහැ. එයා සමාධිය ඇති කරගන්නේ මොකේද? ඇත්ත ඇටි දකින්න යාට දර්ශනයක් තියෙනවා. මෙන්න මේ සමාධිත්‍ය ඇති කර ගැනීම පිණිස සීලයක පිහිටියා සමතකම තහනකින් හිත වඩවල එයා රූපේ ඇත්ත බලනවා. මොකද්ද? රූපය කියන එක ධම්මටි ඥානයෙන් තමයි හිත තියන්නේ. රූපය කියන එක කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු ටික රූපයක් කියලා බලනවා. තාම පිළිගන්නේ පේන්නේ. තවත් බලනවා. එහෙම බලනකොට එයා ටික ඒක පැහැදිලි. ඒ ටික පැහැදිලි වෙනවා කියලා කියන්නේ එයා චතුරාර්ය සත්‍ය ගැන නිසක වෙන්නේ. මොකක්ද? රූපේ මෙබඳු ඇත්තක් තියෙනම් මෙබඳු රූපයේ තියෙන තැනක තණ්හා උපාදාන කියන කෙලෙසයකින් ලෝකේ සජීවී කළා නේද කියන එක යට පැහැදිලි. තණ්හං ජනේති පුරුෂයා පුද්ගලයාව සත්‍යව නිර්මාණය කළේ තණ්හාව කෙලෙසේ. ඒකම මෙහෙම රූපය ඇත්ත දකින්න දුක ඇති කරපු ඒ කෙලෙසේ ටික ප්‍රහාණය වෙනව නේද? ප්‍රහාණය වෙලා දුක්ඛ නිරෝධී සාක්ෂාත් වෙනව නේද කියන එක හොඳට පේනවා. මේ සම්මා දිට්ඨිය එල්බගෙන රූපය ඇත්ත දකිනවා. සීලයක පිළිහිටලා සමතකම තහනකින් ඇත්ත ඇති හැටි බලනවා. සීල සමාධි ප්‍රඥා වඩන්නේ චතුරාර්ය සත්‍ය තමයි පිරෙන්නේ. චතුරාර්ය සත්‍ය තමයි පිරෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව. සීලේ පිහිටිය සමාධි කරගන්න උපකාර පිණිස සමාධිය වඩන්නේ රූපය ඇත්ත ඇති හැටි දකින්න. යථාභූත ඥානය. සීලයක පිහිටලා සමතකම තහනක් වඩමින් රූපය ඇත්ත දකින්නේ. සම්මාදිට්ඨිය. ඔබ රූපය ඇත්ත දකිනකොට ඔබට පිරෙනවා ඔබට වැඩෙනවා මොකද්ද? ආර්ය ශ්‍රාංග මාර්ගය. ත්‍රි ශික්ෂාවේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන ආර්ය ශ්‍රාංග මාර්ගයේ ත්‍රි ශික්ෂාව නැහැ. මේ ලෝකෙට වෙලා තියෙන වැරද්ද ඔන්න ඕක නොදන්නකම.
මේ ත්‍රිශික්ෂාව පුරනකොට වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. කෙනෙක් හිතනවා ත්‍රිශික්ෂාව තුල ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියලා ඒක වැරදි. ඒ කිව්වේ ත්‍රිශික්ෂාව වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙනවා වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ත්‍රිශික්ෂාව සෝරි අනිත් පැත්තට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල ත්‍රිශික්ෂාව තියෙනවා කියලා කිව්වොත් වැරදි. ඒකම මතක් කළේ ඔබ සීලයක පිළිහිටලා සමත කමඨහනකින් හිත පිරිසුදු කර කර ඇත්ත බලමු. උතර තියෙන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. මේ ටික ඔහොම කරනකොට ඔබට මේ වගේ ස්කන්ධයක් කියන තැනක සත්පුද්ගල භාවයෙන් බලපුකම නිසා දුක් විඳින්නා නේද? දුක ඇති උනේ සත්පුද්ගල භාවයට පෙනුණු කෙලෙස් නිසා නේද? මේ කෙලෙස් අඩු වෙනකොට සත්පුද්ගල භාවයේ ඇත්තටම ගෙවෙනව නේද කියන එක පෙනෙනවා. රූපේ ඇත්ත දකින්න ඔබට සම්මා දිට්ඨිය මොහ කරනවා. මේ සම්මා දිට්ඨිය මේ රූපේ ඇතුලේ තියෙන මේ කන බොන ආහාර නිසා රූපය ඇති හැදෙනවා. රූපය කියන්නේ කෙස්ලුම් නේද ධම්නස්නහර කන බොන ආහාර නිසා හැදෙනවා. ආහාර නැතිකොන් නැති වෙනවා කියලා මේ රූපයේ රූපී සමුදය රූප නිරෝධය බලන තැන චතුරාර්ය සත්‍ය නෙමෙයි. සම්මා දිට්ඨිය නෙමෙයි. සම්මා දිට්ඨිය නිසා මේක කරන්නේ. මේක කරනකොට සම්මා දිට්ඨිය කෙරෙනවා. දැන් ඔබ බලන්නේ රූපයත් ඇතිවීමත් නැතිවීමත් නේ. රූපයත් ඇතිවීමත් නැතිවීමත් බලන්න ඔබට තේරෙන්නේ මොකද්ද? රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් කියලා. ඔබට දුක ආවේ අනාත්ම කනගුණ ආහාරයෙන් හදුණු රූපෙකින්ද? නෑ. ඔබට දුක ආවේ මොකෙන්ද? මව් මල නිසා, පියා මල නිසා, දරුවා මල නිසානේ දුක ආවේ. හරි. එතකොට එයාට පෙනෙනවා ඔබ කියන ඔබ දරුවා කියලා දුක් විඳපු තැනයි දැන් පිළිසින් දකින්නේ. සීලයක පිළිතුර සමතකමටහනකින් හිත වඩමින් ඔබ දරුවා කියලා දුක් විඳ රූපේ පිළිසින් දකිනවා. පංච උපාදානස්කන්ධේ පිළිසින් දකිනවා. ඔබට දුක ගුණ රූපේ පිළිසින් දකිනවා. ඒ රූපේ කන ගුණ ආහාරයෙන් හැදිලා තියෙන කුණු පොකොටස් 32ක් නේද තියෙන්නේ. ඒවා පටිඝාපෝ තේජෝ වායනේ. ඔබ දරුවා අයින් කරන්න හදන්නවත්, දරු තණ්හාව අයින් කරන්න හදන්නවත්, දරුවා ගෙදරින් එලවන්න හදන්නවත් නැහැ. ඔබ ත්‍රිශික්ෂාව වඩන සීලයක පිළිලා සමතකමටහනකින් හිත වඩමින් රූපය ඇත්ත බලනවා. මේ රූපය ඇත්ත දකින්න නෝන ටික ටික මොහු කරන තැනක ඇත්තටම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත අනාත්ම මේ ස්කන්ධය දරුවා කියලා පෙන්වන කෙලෙස්ය නිසා නේද දරුවා කියලා පෙනුනේ. ඉතින් මම දරුවා කියලා මේ රූපය අල්ලගෙන ඉන්නකොට මේ රූපේ වෙනස් වෙන දවසක මට දුක ආපේක පුදුමයක් නෙමෙයි. මම මේ දුකටපත් කළේ මේ රූපේ දරුවා හොඳයි කියන කෙලෙස්ෙ නේද? ඇත්තට මේ කෙලෙස්ෙ ගෙනෙන මම දරු දුකෙන් නිදහස් වෙනවා නේද? තවදුරටත් කරන්න තියෙන ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන එකමයි කියලා ඔබ සම්මාදිට්ඨිය නිසා මේ ත්‍රිශික්ෂාව තවත් අහු වෙනවා. තවත් ත්‍රිශික්ෂාව යනකොට ආයත ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙනවා. මම කියන එක තේරුණාද? තේරෙන්නේ ඈ? මොකද කිසි වෙලාවක මේ රූපය ඇතිවීම නැතිවීම නැති කරන මඟ අවිද්‍යාව දුරු වීමයි කියලා ගන්න එපා. එහෙම මොන සම්පූර්ණ වැරදි. මේ මුළු ලෝකෙකටම පැටලලා තියෙන දේ ඒක. තේරුණාද? ඔබ මේ ත්‍රිශික්ෂාව නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය ඕගොල්ලන්ගේ දෘෂ්ටිය තව ටිකක් ඍජු වුණා. ඇත්තටම දුක්ඛ නිරෝධය සඳහා ත්‍රිශික්ෂාවමයි වඩන්න ඕනේ. කෙලෙසයකටමයි මට ලෝකේ ඇත්ත කළා තියෙන්නේ. ලෝකේ මවලා තියෙන්නේ. මේ ලෝකයේ කියන එක කෙලෙසෙන් හදපු එකක්. කෙලෙසේ නැති වුණු දුක නැති වෙනවම තමයි තව ධෛර්යයක් ආව නෝන තීව්‍ර වුණා. මේක කරනකොට. ඕගොල්ලන්ගේ සංකල්පය ඇත්තටම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප අඩු වෙලා ඇත්තටම සම්මාදිට්ඨිය අනුව තවත් මනස තීව්‍ර වුණා. හිතනකම. තවත් සීලය වාචා කම්මන්ත ආජීව කියන එක කැඩෙන්නේ නැති තරක හොඳට ඉන්න තරම් කෙලෙස් අඩු වුණා. තවත් සතිපට්ඨානයේ තීව්‍ර විදිහට බලන සිහිය, කාය කෙරේ රූපේ කෙරේ තීව්‍ර විදිහට බලන්න. සිහිය උත්සාහය චිත්ත ඒකගතතාවේ තවත් වැඩි වුණා. වැඩි වෙච්ච හින්දා තවත් හොඳට සිල්වත්කම තියෙන හින්දා තව හොඳට සමාධිය, තව හොඳට රූපය ඇත්තට එනවා. පේනකොට තව ටිකක් ඔබට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ තව දැන් නිසකමයි මෙහෙම අනාත්ම රූපයක් තියෙන තැනක සත්පුද්ගල භාවයේ ලෝකේ දුකක් විඳපු කෙලෙසියකම නේද ඒක හැදුවේ. එයිද මේ රූපේ පැහැදිලි වෙන්න
මේ රූපෙට අනාත්ම ගතිය මතුවෙන්න ආත්ම භාවයට විඳපු දුකක් තියෙනවනේ. ඒ දුක ඇවිල්ලා තියෙන්නේ මේ රූපෙකින් නෙමෙයි. ඒ රූපේ දිහා මේ ආත්ම විදිහට බලපු කෙලෙස් නිසා කියන එක පැහැදිලි වෙනවා යාට. මෙහෙම බලන්න ත්‍රිශික්ෂාව වඩන්න ආය සම්මාදිට්ඨිය වැඩි වෙනවා. ආය සම්මාදිට්ඨිය නිසා Taman තුල අංග ටික නිවැරදි වෙනවා. තාත් සංකප්පේ නිවැරදි වෙනවා. වචනය කාය කර්මාන්ති ජීවත් වීම නිවැරදි වෙනවා. සිහිය වායාම සමාධිය තව නිවැරදි වෙනවා. ආයෙත් ඒ ටික නිසා ආයෙත් ඇත්ත දකිනවා. ඒ අංග ටික හේතු වෙනවා. ආයෙත් හොඳට මේ ටික මෙහෙම රවුම කරකිලා යම් දවසක ඔබට යථාභූත ඥාන දර්ශනය සම්පූර්ණ ඒවන්ති පරිවර්තන ද්වාදසාකාර යථාභූත ඥාන දර්ශන සුසුදම් හොසේ. ඔබ රූපේ සම්පූර්ණ පිරිසිඳ දැකලා ඉවරද? එදාට දුක පිරිසිඳ දැකලා ඉවරයි. එදාට සමුදය ප්‍රහාණය වෙලා නිරෝධී සාක්ෂාත් වෙලා මග වැඩිලා ඉවරයි. ඔබට කියනවා රූපේ පිරිසිඳ දැකලා ඔය ටික මම අනාගාමී. ඔබේ සතර මහා ධාතුවේ නැති වෙන ඔබේ කිසිවක් නැහැ. සතර මහා ධාතුවේ ඔබ දකින්න. ඔබ සතර මහා ධාතු එක්ක සතර මහා ධාතු ඔබ එක්ක වටේදාට නැහැ. ඔබේ දුව දරුවෝ ගෙවල් දොරවල් පටිව්‍යාපෝ තේජෝ කියන සතර මහා ධාතු තුල තියාගෙන සතර මහා ධාතු එක්ක නෑදෑකමක් නැහැ. සතර මහා ධාතු වෙනස් වුණා කියලා අඬන්න තරම් ඔබේ මනස විපරිත නැහැ. පඨවිය වෙනස් වුණාම ඔබට අඬන්න තරම් පිස්සු නෑ එදාට. ආපෝ තේජෝ වායෝ කියන ධාතු විපරිණාම වුණාට අඬන්න තරම් දේවල් ඒ තුල නැති වෙනවා. එච්චරයි උනේ. ඉතින් ඔකට මම ඕනනම් තව එකක් උපමාවක් කියන්න. අපි කියමු දැන් එක ගොවියෙකුට කුඹරක් තියෙනවා. ඒ වගේම ගෙදර අටුවකුත් තියෙනවා. දැන් අටුවේ පෙට්ටිය 8ක් ගහලා තියෙනවා. දැන් මේ අටුවේ තියෙන වී බොහෝම චුට්ටක් අඩියක් පෙනෙන නොපෙනෙන මට්ටමේ වී ටිකක් විතරයි තියෙන්නේ. දැන් අටුවේ වී ටික තිබුණා කියලා එන්නේ වැඩි වෙනවද? වැඩි වෙනවද නැහැ. ගෝවියා මොකද කරන්නේ මේ කන්නේ අටුවේ තියෙන මේ වී ටික අරගෙන ඊගව යල් කන්න එනකොට කුඹුර හොඳට හාලා මඩුවල අර අටුවේ තියෙන වී ටික අරගෙන වපුරනවා කුඹුරට. වපුරුවාම දෙවෙනි කන්නේදී දෙවෙනි සැරේට ඔන්න තිබුණට වඩා වැඩි ආදායමක් අස්සනක් අරගෙන ආයෙත් අර අටුවේ තියෙන පෙට්ටිය අතට දානවා. දැන් තිබුණට වඩා චුට්ටක් වැඩි. දැන් ආයෙත් වගා නොකොට පෙට්ටියට මුදුමුදු වැඩි වෙනවද? නැහැ. ඊගව කන්නේදී මේ අටුවේ තියෙන පෙට්ටි ටිකෙන් අරගෙන ආයෙත් කුඹුරේ උතුරනවා. දැන් ඊගව කන්නට වඩා ටිකක් අස්සන වැඩි. ආයෙත් දානවා. මේ දැන් මෙයාගේ උත්සාහය අටුවේ තියෙන පෙට්ටියට පුරවන එක. පුරවන තාක් මෙයා කුඹුරේ වැඩ කරන්න වෙනවා. හරි. පෙට්ටියට වෙනත් කුඹුර වෙනත්. මෙතන දෙකක් දැන්. තේරෙනවද? එතකොට කිසිම වෙලාවක පෙට්ටියට පුළුවන් කමක් නැහැ. පෙට්ටියට තියෙන දී වලට පුළුවන් කමක් නැහැ. අස්සන වැඩි කරන්න. පුළුවන්ද? බෑ. හැම වෙලෙම කෙතේ යෙදුවොත් විතර පෙට්ටියදී තියෙන වීම කෙතේ යෙදුවොත් තමයි අස්සන්ට වැඩිපුර ඊගාවට වැටෙනවා. ඔහොම පෙට්ටියට පුරවන කම්ම කෙතේ පුරවලා පෙට්ටියට පිරුණු දවසට පෙට්ටියට පුරවන්න ආපහු ගොවිතැන් කරන්න ඕනද කියලා. ඕනේ. අන්න ගොවිතැන් නතර කුඹුරේ වැඩ කරන එක නතර වෙනවා. ඒ වගේ මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියලා ඔබට සම්මා දිට්ඨියක් ඇති වුණා නම් මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස ඔබ සම්මා සංකප්පයක් ඒ කියන්නේ කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප හිංස සංකල්ප අයින් කළා පුළුවන් තරම් නූපන් ආශ්‍රව ධර්ම නූපදින උපන් ආශ්‍රව ධර්ම ගෙවෙන විදිහට නුවණින් මෙනෙහි කළ යුතුයි නේද කියලා ඔබට දාර්ශ සම්මා දිට්ඨියම අප සංකප්පයක් තියෙන සංකප්පයක් කියන සම්මා දිට්ඨියකුත් තියෙනවා. එතකොට ඔබේ වචනය මේ වගේ සම්මා දිට්ඨිය මුල් වෙලා ඊතුරු අංග 7ම මේ විදිහට හදා ගන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. ඕක කියන සම්මා දිට්ඨිය මුල් වෙච්ච අංග 7 තමයි අර පෙට්ටි ටිකේ වී තියනවා වගේ. ඒ කියන්නේ ඔබ ගාව නුවණ තියෙනවා මේ දුක ඇති වේ
ලෝකේ මෙහෙම හම්බෙන දුක ඇති කෙරුවේ මේ Taman තුල මෙහෙම කෙලෙසියක් යොදලා. කෙලෙස් නැති වුණොත් දුක නැති වෙනවා. ඒ හින්දා මම සීලයක පිළිපදලා සමතකමතහනක් වඩමින් නුවණින් ඇත්ත ඇති හැටි බලන් ඕනේ මේ පංච උපාදාන ස්කන්ධය පිළිසෙන් දකින්න කියන නුවණ. මොන දැන් අංග 4 සම්මා දිට්ඨිය තියෙනවා. ඔය නිසාම ඔබ සම්මා සංකප්පයෙන් හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? හැම වෙලාවෙම රූපයක දුක ඇති කරපු හේතුව දෙවිලා රූපේ නැති වෙනකොට දුක නොවෙන විදිහට රූපේ ඇත්ත දකින්න මෙනෙහි කරන එකමයි ඔබේ නුවණ. සම්මා සංකප්පය. ඒ දැන් දැක්කනේ දුක ඇති කෙරේ මේ තණ්හාව නිසා තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා තණ්හාව ඇති වෙච්ච තණ්හාව ගෙවෙන්න නැවත තණ්හාව ඇති නොවන විදිහට රූපය ඇත්ත පෙන්වන්න ඕනේ. කියන තැන තමයි ඔබේ සංකප්පය. හැම වෙලේම මේ විදිහට හිතන එක. ඊට පස්සේ වාචා කියලා කියන්නේ වැරදි වචන කතා නොකොට නිවැරදි වචන කතා කරලා මේ නිදි සංකල්පයකට ඉඩාර කර දෙනවා. ජීවත් වෙන්නෙත් එහෙම. එයා ජීවත් වෙන්නේ දැන් අනිත් අය වගේ හොඳට ඉන්න. ඒ වගේම එයාගේ කායික ක්‍රියාවත් එහෙමයි. හොරකම් කළා සත්තු මරලා මේ වගේ වැරදි වැඩ කරන්නේ නැහැ. එයා කායික සංවරයක් ඇති කරගන්නවා. ඒ වගේම දුක්ඛ ජීවත් වෙන්නේ එහෙමයි. දැන් මේ දර්ශනය සම්පූර්ණ වෙන්නේ. ඒකම යම් කිසි සිහියක් යොමු කරන රූපයේ තියා බලන්නේ රූපේ සිහි කරන්නේ දැන් වෙලකට අපි පුද්ගලෙක් සත්‍ය කෙනෙක් කියලා සිහි කරන්නේ. දැන් කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිම. හොඳට බලන්න සිහිය පෙන්වනවා. කායේ කායano බලන්න කෙලස් තවන වැරැතු සම්මා දිට්ඨිය යුක්ත වූ සිහිය. මේ රූපේ පුද්ගලයෙක් කියලා බැලුවොත් මම පුද්ගල භාවය නිර්මාණය කරපු දුක එනවා. මේ රූපේ ඇත්ත ඇටි බැලුවොත් පුද්ගල භාවය දුර වෙලා දුක කියන එක නිරුද්ධ වෙනවා කියන නුවණ කැටි වෙච්ච සිහිය තියෙන ඉඳ නුවණින් ආපු උත්තරේ හින්දායි එයා සිහි කරන්නේ මේ රූපේ සතර මහා ධාතු නේද කනගුණ ආහාරයෙන් හැදුණු දෙයක් නේද කුණු පොඩස් ටිකක් නේද ඒ විදිහටයි බලන්න උත්සාහය ඒ විදිහටයි සිහිය. එහෙම කරන්න විනය ලෝකයේ අභිජ්ජා දෝමනස සත්ත්ව පුද්ගල භාවයෙන් ඇත්ත වෙලා හිතන කියන කරන එක නැති වෙනවා. නැති වෙනකොට මේ ආධ්‍යාත්මික පැත්තේ චිත්ත සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙන්න රූපය ඇත්ත වෙනවා. රූපේ පිරිසිදු දකිනකොටම චතුරාර්ය සත්‍ය තමන්ට අවබෝධ වෙනවා. සමුදය ප්‍රහාණය නිරෝධි සාක්ෂාත් වෙන මඟ වෙනවා. ඒක මෙයාට හයියක් ආපහුරවම එන්නේ. හැම වෙලාවෙම මේ දර්ශනය අරගෙන නුවණින් හිතන්න ඒකම වාචා කම්මන්ත ආජීව කියන තුනේ සංවර වෙන්න වායාම සති සමාධි කියන අංග තුන වැඩෙන්න මේ දර්ශනය ඔබට වැඩෙනවා. ආයත් ওই දර්ශනය නිසා ආයත් මේ අංග ටික ඔබ තුල නිවැරදි වෙනවා. ඔබ තුල නිවැරදි වෙච්ච නිසා ආයත් මේ දර්ශනය වැඩෙනවා. දර්ශනීය විතරක් තිබුණත් ඉගෙනගෙන ওই දර්ශනේ වැඩි දියුණු කරන්න ඕනේ කියලා ඔබ හිතුවේ නැත්තම් කායික සංවරයක් ඇති කරගත්තේ නැත්තම් සමාධි වැඩි වෙන්නේ නැත්තම් ওই දර්ශනේ වැඩෙන්නේ නැහැ. පෙට්ටියට වී තිබුණාට කුඹුරේ ඉදිරිය නැත්තම් පෙට්ටියේ තිබුණාම වැඩි වෙනවද? දැන් මේ මම කියපු බණ ටික අහලා තිබුණා කියලා ඕගලන්ට වැඩෙන්නේ නැහැ එන්න. ඒකයි මම කිව්වේ. සම්මා දිට්ඨි සංකප්ප වාචා කියලා මේ සම්මා දිට්ඨියට අනුව සිටිය යුතුයි වචන කතා කර යුතුයි කියලා දැනගෙන තිබුණොත් ඕක වැඩෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මේ දර්ශනයේ පිරෙන විදිහට કોઈ දර්ශනයට අනුව හිතන්න හුරු වෙන්න ටික. මේ සම්මා දිට්ඨිය කෙටියෙන් ගත්තාම මේ ලෝකයේ දුක් ලෝකයේ ඇතිකලේ තමන්ගේ කෙලෙසකින් නේද? මේ කෙලෙසිය නැතිකොලොත් මේ දුක නැති වෙනව නේද? නිකම්ට හිතා ඉන්න සංකප්පේ. එතකොට මේ ලෝකයේ ඇත්තම වෙන්නේ නැහැ. මේ සම්මා දිට්ඨිය ඇති වෙන විදිහ නිතරම හිතන්නේ. මේ සම්මා අංග 8ම ඔබ තුල උත්සාහය දෙන්න ඕනේ මේ දර්ශනය පූර්ණේ කරගන්න. මේ දර්ශනය පූර්ණේ කරගන්න විදිහට ඔබේ වචනේ හැම වෙලාවෙම උදව් කරගන්න. ඔබ වචන කතා කරන්න එපා හිස් වචන මේ පුද්ගලය සත්‍යය විහිළු තහළු කරගන්න.
ඔබ වචන කතා කරන්න ඔබේ වචනයට තව සිහියට තව නුවණට ඉඩ දෙන විදිහට ඔබ වචන උදව් කරගන්න. ඔබ කය හසුරවනකොට කාය කම්මන්තයක් කරනකොට මේ සිහිය යටපත් වෙලා දර්ශනය යටපත් වෙලා අවිද්‍යාව ලෝකේ ඇත්ත වෙන විදිහට නෙවෙයි. ඔබ කාය කර්මාන්තයක් කරන්න මේ දර්ශනීය ටික ටික උඩට එන විදිහට ඔබ ජීවත් වෙන්න එපා. කොහොම හරි තැනකින් මොනවා හරි මරලා මොකෙක් හරි මරලා කොහොම හරි කළා හොයනවා මුදල් කියන තැනකින් මේ දර්ශනීය කොහොම හරි ජීවිතේ කරගන්න ඕනේ. ඒක කරන්න ජීවත් වෙන්න කියන තැනක. එතකොට එයාට මිනිහ මරලා හරි හම්බ කරනවා කියන එකක් බෑ. ඒකයි අන්තිම පෙන්නනවා. මොකද්ද? නොකොටුතු වෙලඳම් පහ මේ වෙලඳම් පහ කරන කෙනාගේ මනස රළුයි දැඩි ලේවැකුණු අත්‍යතුව යන්න පුළුවන් දර්ශනයක් නෙමෙයි. මේ වෙල මොකද්ද? මාස් පිනස සතුන් මරනවා නම් සතු වෙලඳාම ඒ වගේම ආයුධ වෙලඳාම විස වර්ග වෙලඳාම වහල් වෙලඳාම මද්ද්‍රව්‍ය වෙලඳාම වගේ දේවල් ගත්තාම තව කෙනෙකුට හානියකුත් කළා කිසිම හැඟීමක් නැතුව කරන මේ කටයුත්ත මේ ලෝකේ ඇත්තම වෙච්ච මනසකින් කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඉන්නව පුද්ගලයෝ ඉන්නව සත්ත්වයෝ ඉන්නව කොහොම හරි හොයන්න ඕනේ යමක් කියන තැනකට. මෙයාට එහෙම කොහොම හරි හම්බ කරලා ජීවත් කරන්න ලෝකයක් ජීවත් වෙන්න දරනවා නෙමෙයි මේ ලෝකේ විසක් හැටියට පෙන්නේ මේ කෙලෙස්ලිය ගලවලා නොදැම්මොත් මේ ලෝකේ ඇත්ත වුණොත් අද විතරක් මේ ලෝකේ ඇත්ත වෙනව නෙමෙයි. මේ ලෝකේ ඇත්ත වෙලා කර්ම රැස් කරගෙන අනන්ත සංසාරයක යන්න වෙනවා කියන තැනකින් බයයි. ඒ හින්දා යා උත්සාහවත් වෙන්නේ මොකද්ද? මේ කාය කර්මන්තය කරනවා එයා ජීවත් වෙනවා මේ දර්ශනයට උපකාර දෙන්නේ. ඒ වගේම ඔබ සිහිය සතිපට්ඨානයේ හිත තබන් ධම්මිට මේ දර්ශනය පිළින විදියට. කායගත සතිය බලන්න වඩන්න මේ දර්ශනය පිළින විදියට. ඔබ උත්සාහය යොදන්න නූපන් අකුසලයේ දුරු කළ නූපන් අකුසලයේ නූපදල උපන් කුසලයේ වැඩි දියුණු කළ නූපන් කුසලයේ වැඩි දියුණු වෙන උදව්ව ගන්න මොකද සම්මාදිට උපකාර නිසා. ඔබ ආනාපාන සතිය බුදු ක්‍රියා ගුණ අසුභේ මරණය මෛත්‍රිය ඕන විදිහකට චිත්ත සමතයක් ඇති කරගන්න. මේ දර්ශනේ වෙලෙන විදිය. ඔබ තුල ඔය අංග ටිකෙන් ඉඩ ලැබෙන අංග විදියට යම් උත්සාහය කරනකොට ඒ ටිකේ ප්‍රතිඵලය හැටියට මේ දර්ශනය මොහ කරනවා. ওই දර්ශනය ආයෙත් ඔබ තුල මේ අංග ටික ඇති කරන්න උපකාර වෙනවා. ආයෙත් හැම වෙලාවෙම මේ ඔබේ ත්‍රිශික්ෂාව මත ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක ත්‍රිශික්ෂාව නැතුව වැඩෙන්නේ නැහැ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ත්‍රිශික්ෂාව නෙමෙයි. හොඳට මතක තබා ගන්න ත්‍රිශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිශික්ෂාව නැහැ. කුඹුරේ ගත්තාම වී තියෙනවා. වී පෙට්ටියේ කුඹුරු නැහැ. වී පෙට්ටියේ වැඩි දියුණු වෙන කුඹුරක් තියෙනවද? නැහැ. කුඹුර නම් වී තියෙනවා. හැදුනහම කුඹුරේ වී තියෙනවා. ඒ වී හැදුනනේ ඒක. නමුත් වී පෙට්ටියේ කුඹුරු නැහැ. හොඳට මතක තියාගන්න. ඒ වගේ මේ ත්‍රිශික්ෂාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය වෙනවා. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිශික්ෂාව නැහැ. ඒක ඔබ උත්සාහවත් නොකළොත් ඒක පිරෙන්නේ නැහැ කියන එකකින් කියන්නේ. මේක දැනගත්තා කියලා ඔබ මේ දර්ශනය වෙන මොකුත් එපා. ඔබ මේ දර්ශනය විතරමයි පෝෂණය කරන්න ඕනේ. මේ දර්ශනයේ තියෙන කෙනාට ඊතුරු අංග 7ම ඊට අනුව උපදිනවා. මේ දර්ශනය තමයි ලෝකේ බලවත්ම සම්පූර්ණ උඩු යටිකුරු කරන දර්ශනයක්. ඒක මේකට කියන්නේ ලෝකෝත්තරයි. මේ ලෝකයේ කෙනෙකුට අයිති දර්ශනයක් නෙමෙයි. මේකට ලෝකයාගේ දර්ශනයෙන් විතරයි මේ දර්ශනය ලෝකෝත්තරයි. ඒ කියන්නේ ලෝකයා මේ සත්‍යයමයි කියලා හිතනකොට එයා දකින්නේ මොකද්ද? මේ සත්‍යයමයි කියන අදහස නෙමෙයි. ඒ සත්‍ය පුද්ගලිය කියලා පෙනෙන කම නිර්මාණය වෙනවා. ලෝකේ ඉපදලා. ඔච්චරයි වෙනස. හැබැයි අහසට පොළොව වගේ වෙනස්. ටීවී එක ඇතුලේ ඉන්න සත්‍යයක්මයි කියලා ගන්න එකත් ඒකේ රූපේ සත්‍යයක් හැටියට පෙනෙනවා කියන එකත් දෙකක්. නේද? නමුත් අර්ථ වශයෙන් යටට ගියොත් විශාල වෙනසක්. දැන් මේ රූපේ සත්‍යයක්ම වුණොත් ඉන්න සත්‍යයට රූපේ සත්‍යයක්ම නම් ඉන්න සත්‍යයේ ගති දෙකක් තියෙනවා. මොකද්ද? එක්කෝ ඉන්න සත්‍යය මරණයෙන් පස්සේ ඉපදෙන්න ඕනේ, එක්කෝ මරණයෙන් පස්සේ
නොයිපදෙන්න ඕනේ. දැන් අපි කියමු මේ සත්වෙක්ම නම් ඔය ඉන්න සත්වයාට අනිවාර්ය මේ ගති දෙකෙන් එකක් පුරුමයි නේද? මොකද්ද? එක්ක ඉන්න සත්වයා උපදින්න ඕනේ, එක්ක උපදින්න නැති වෙන්න ඕනේ. මේ ඉන්න සත්වයා උපදිනවා කියලා ගත්තොත් සාසන දෘෂ්ටිය, උපදින්නේ නැහැ කිව්වොත් උච්චේ දෘෂ්ටිය. එතකොට මේ සත්‍යයක්මයි කියලා ගත්තොත් අපිට නිවන් මඟ කවදාවත් හම්බෙන්නේ නැහැ. උච්චේ දෝ සාසත කියන දෘෂ්ටි දෙකට යන්නේ. සත්‍යයක්ම ඉන්නවම වුණොත් අනිවාර්යෙන්ම ওই අන්ත දෙකෙන් එකකට නොවැටි ජීවත් වෙන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාවෙන් අර්ථ දක්වනකොට සත්‍යයක් ඉන්නවද නැද්ද කියන කතාව අන්තිකට යන්නේ මොකක් නිසාද? පෙනෙන ටිකට පෙරා විද්‍යා කර්මයට පෙනෙන කම හැදුනා. කෙටියෙන් ගත්තාම පෙනෙන ටිකට කෙලස් ටිකක් එකතු වෙලා සත්‍යයක් හැටියට පෙනෙන කම නිර්මාණය වෙලා. පෙනෙන ටික කෙටියෙන් ගත්තාම පෙරා විද්‍යා කර්මයට රූපයක් පෙනෙන මට්ටමට ආවා. පෙනෙන ටිකට දැන් කෙලස් ටිකක් එකතු වෙලා සත්‍යයක් හැටියට පෙනෙන කම හැදිලා. එතකොට දැන් ඒකෙන් ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වෙලා සත්‍යයක් හැටියට පෙන්නකම හැදුනා කියනකම ආවොත් මේ සත්‍යයක් ඉන්නවා කියන අදහස එනවද අපිට? Tamante පෙන්නකම හැදිලා නිසා මේ සත්‍යයක් කියන අදහස නැති හින්දා ඉන්න සත්‍යය මරණයෙන් පස්සේ ඉපදෙන්න හෝ උපදින්න නැති වෙන්න හෝ කියන අන්ත දෙකකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අපිට. ඇයි සත්‍යයක් කියලා පෙනෙනවා? හැබැයි සත්‍යෙක ඉන්නව නෙමෙයි පෙනෙන දේ කෙලස් ටික හේතු නිසා සත්පුද්ගල බව පෙනෙනවා. එතකොට නමුත් මේ දර්ශනේ නැති කෙනාට හම්බ වෙන්නේ සත්‍යෙක ඉන්නවමයි. ඉන්නවම මොත් ඉන්න සත්‍යයට gati දෙකයි ඉන්න සත්‍යය ඉපදෙනවා එක ඉපදෙන්නේ නැහැ. ඉපදෙනවා කෝ සාස්වතයි නැහැ කිව්වොත් උච්චේතයි. සත්‍යෙක ඉන්නවමයි කියන දෘෂ්ටියට වැටුනොත් මේ අන්ත දෙකෙන් මිදෙන්න බෑ. ඒ අන්ත දෙකෙන් මිදෙන්න බැරි සත්‍යයක් ඉන්නවමයි කියන අදහසට වැටෙනවා. සත්‍යයක් ඉන්නවමයි කියන අදහසට වැටෙන මොකක් නිසාද? පටිච්චසමුප්පාදයේ දැක්කේ නැති නිසා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන නිසා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් පටිච්චසමුප්පාදය අවබෝධ වුණා නම් මොකද කරන්නේ? මොකද වෙන්නේ? සත්පුද්ගල භාවයක් නැහැ කියන්නේ සත්පුද්ගල භාවයක් තියෙනවා. ඒ සත්පුද්ගල භාවයේ තියෙන්නේ මොකද්ද? තමන්ට පෙනෙන දෙයට සත්පුද්ගල භාවයට පෙනෙන කෙලෙසියෙදින හින්දා සත්පුද්ගල භාවයක් නිර්මාණය වෙන නිසා නෑ කියන්නේ. සත්පුද්ගල භාවයක් ලෝකේ තියෙනවා, පැවැත්මක් තියෙනවා, මේ නිර්මාණය වෙලා. හැබැයි මේක සත්වයක් ඉන්නවට නෙමෙයි, එහෙම පෙනෙන කෙලෙසියක් ඉදලා කියලා දන්නවා. මේ කෙලෙසිය නොයදුණු සත්පුද්ගල භාවයට පෙනෙන දේ නැති වෙනවත් කියලා දකින නිසා සත්වයක්මයි කියන අදහස ගන්න. ඒ හින්දා අද දෙකට යන්නේ. මේ අන්ත දෙකට වැටෙන එක නවත්තන්න බෑ පටිච්ච සම්පදායේ නොදකින චතුරාර්ය සත්‍ය නොදකින තැනකට. ඉතින් අපි මේ හැම තැනකදී මතක් කළේ ඉස්සෙල්ලාම මේ දර්ශනය දක්ෂ වෙන්න. ඔබ ගෙදෙට්ට ගිහිල්ලා තනියම ටිකක් හිතන්න ටීවී එක ගාවට ගිහිල්ලා ඒකේ රූපේ හොඳට බලලා ඇත්තටම ඉස්සෙල්ලා උපමාවේ දක්ෂ වෙන්න. මේ රූපය සත්වයක්ම කියලා සත්වයක්ද ඒ රූපේ සත්වයක් වගේ මට පේනවාද කියලා බලන්න. ඒ රූපේ සත්වයක් කියලා මට පේනවා නම් වෙනස මොකක්ද? ඒ රූපේ සත්වයක්ම කියලා ගත්තොත් තියෙන වෙනස මොකක්ද? රූපේ සත්වයක් කියලා මට දැනෙනවා මට පේනවා කියන එකත් ඒ රූපේම සත්වයක් කියන එකත් අතර වෙනස මොකක්ද කියලා ටිකක් හිතන්න. හිතුවොත් ඔයගලට හම්බ වෙයි ඒ රූපේම සත්වයක් වුණොත් මට පෙවුනත් නැතත් එතන කෙනෙක් ඉන්නවා. ඉන්න කෙනා මරණ පස්සේ ඉපදෙන්න හෝ මැරෙන්න වෙනවා කියන එක. එතකොට අනාත්ම නෑ වස්තු. අනාත්ම නෑ ලෝකේ. නමුත් රූපේ අනාත්මයි, ඇහැ අනාත්මයි. නමුත් කෙලස් ටිකක් ඇදලා මට ආත්ම විදිහට පෙනෙන්නේ. එතකොට මේක මගේ දෝෂේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථාර්ථය චක්කෝ අනත්ත රූප අනත්ත කියලා. ඔබටත් මටත් ආත්ම විදිහට පෙනෙනවා නම් ඒක ඔබකිත් මගේ පෞද්ගලික දෝෂ. එතකොට මේ මෙතනදී පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මෙන්න මේ ටික පෙන්වන්න. ලෝකය කියන එක ඔබත් මමත් නිර්මාණය කරගත්ත දෙයක් තමා තුළම කෙලෙසයකට කියන එක. මේ ඔක්කොම
ඔක්කොම එහෙනම් අපේ හිතේ ඉන්නේ කිව්වොත් හරියද? ඔක්කොම අපේ හිතේ කියන එකද කියන්නේ මේ මම? නෑ. හිතේ නෙමෙයි මම කියන්නේ සැබෑවටම පවතින ලෝකයේ හැදිච්ච හැටි කියන්නේ. හිත පැත්තේ කියන්නේ මම මේ රූප මේ විදිහට පෙන්වන කෙලෙස් ගැන විතරයි. ඔක්කොම හිතේ කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ලෝකය ගැන කියන්නේ මේ. අද ඔබට මට දුක් විඳින ලෝකයේ තියෙන හිතේ නෙමෙයිනේ. නේද? මේ කය කැඩුනොත් කයට කවුරු හරි පොල්ලකින් ගැහුවොත් මට ගැහුවෝ කියන දුක එනවනේ. ඒ ඇත්තම දුක ගැනයි කියන්නේ. ඒ දුක මගේ දුක හිතේ විඳින්න උනේ. මේ කය මහලු වෙනකොට මම මහලුයි මේ කය ලෙඩ වෙනවා මම ලෙඩ වෙලා මේ කය නැසෙනවා මම මැරෙන්න යනවා කියන දුක උපදිනවනේ. අනේ මගේ දරුවා මරුණා මගේ පුතේ කියලා ඔය අම්මලා බදාගෙන අඬන දුක ඕක කියන්නේ. ওই දුක තමයි සැබෑම දුක. ওই දුක් ටික උරුම කලේ තමයි කෙලෙසකට කියන්නේ. හරි ඔය ටිකේ මොනවද තව තියෙන ප්‍රශ්න තියෙන්නේ? එතනම තමයි ඒක තමයි මාත් මතක් කළේ බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් දෙපැත්තම බලන්න ඕනේ මොකද මේ කෙලෙසේ තමයි ආධ්‍යාත්මික රූපය අපිට මම කියන තැනකින් පෙන්වලා දුක ගේනවා දුකට හේතුව මේ රූපේ මම මගේ කියලා උපාදාන වශයෙන් ගන්න එක. මේ කෙලෙසේ ගෙවුනොත් මම මගේ කියන ගතිය ගෙවුනොත් මේ මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙනවා කියන දුක නැති වෙනවා. ඒ හින්දා මේ රූපය ඇත්ත පෙන්විය යුතුයි. මේ රූපය ඇත්ත දැක්කහම මේ කෙලෙසේ ගෙවිලා මම නිසා එන දුක නැති වෙන විදිහට කියන සම්මාදිට්ඨිය නිසා අපි කායගත සතිය වඩනවා ආධ්‍යාත්මික කය මුල් කරගෙන මේ රූපය හැදිලා තියෙන්නේ. කෙස්ලුම් නියත සම්මස්නහර කියන කුණු පොකොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් කන බොන ආහාරය නිසා හැදිලා තියෙන්නේ. ආහාරය නැතිනකොට නැති වෙනවනේ කියලා බලනවා. බලලා ඒබඳු රූපය හිතේ තියෙන කෙලෙස් ටික නිසා මේ මම කියලා පේනවා නේද? මේ කය මම හින්දා මේ මමම නෙමෙයි. අපි මෙච්චර කල් හිතාගෙන මේ මම කියලා. දැන් දන්නවා කය මම කියලා පෙන්වන කෙලෙසියක් එදිලා මම කියලා පේනවා මිසක කය මමම නෙමෙයි යාට. මේ මම කොහේ ඉඳන්ද ආවේ මම කොහාට යයිද කියලා තැනකින් හිතනද දෘෂ්ටි වශයෙන් මම කියලා කෙනෙක් යාට නැහැ. එයා දන්නවා මේ රූපයක් තියෙනවා නම් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. සතිපට්ඨානය ගැන නුවණ තියෙන හින්දා සම්මා දිට්ඨියට හොඳ නුවණයි. සම්මා දිට්ඨියට නුවණ හින්දා සතිපට්ඨානට හොඳ නුවණයි. දෙක දෙපැත්තට. සතිපට්ඨානෙන් බැලුවේ මොකද්ද? රූපය ඇතිවීමක් නැති වෙනවා. සම්මා දිට්ඨියෙන් කලේ දුක ඇතිවීමක් නැති වෙනවා. දෙක දෙපැත්තට. හොඳට බලන්න මේකේ. අපි සතිපට්ඨානයෙන් කලේ ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපසත්තංගම. ඒ කියන්නේ මේ රූපය කෙස්ලොම් නියත සම්මස්නහර කියන කුණු පොකොටස් 32ක්. කන බොන ආහාරයෙන් හැදුනේ ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා බලනවා. ඒක සම්මාදිට්ඨිය කියන්නේ. මේ සම්මාදිට්ඨියට අනුග්‍රහය දක්වන මේ සතිපට්ඨාන. ඇත්තට මෙබඳු තැනක මෙබඳු මට්ටමක තියෙන රූපේ මම කියලා යම් දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව මේ රූපේ මම මගේ කියලා දකින්න කෙලෙසේ නේද? මේ මම වගේ කියලා දකින්න කෙලෙසේ නැතිනම් මේ රූපේ මම කියලා විඳින දුක නිදහස් වෙනව නේද? එහෙනම් මේ විදිහට තවත් බලන්න ඕන කියලා සතිපට්ඨාන තවත් උත්සාහය. සතිපට්ඨානේ වඩන්න තව සම්මාදිට්ඨිය පිරෙනවා. සම්මාදිට්ඨිය වඩන්න දකින්න සතිපට්ඨාන තවත් හිතයි. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මේ රූපේ සතර මහා ධාතුයි කන බොන ආහාරයෙන් හැදිලා තියෙන ආහාර නැතිවෙනකොට රූපේ ඇත්ත දකින්න දැන් රූපේ සැබෑ ස්වභාවයෙන් පේන්නේ චතුරාර්ය සත්‍ය නෝනයි. ඒ කියන්නේ මෙහෙම මෙබඳු රූපයක් තියෙන තැනක
මේ මම ලෙඩ වුණා මම මහලු වෙනවා මම මැරෙනවා කියලා යම් දුකක් විඳිනවා නම් අපි ඒ දුක මේ රූපේ මම මගේ කියලා ගන්න කෙලෙසිය නිසා නේද කියන එක පැහැදිලි යාට. ඒ මම මගේ කියන කෙලෙසිය නැති වුණොත් මේ දුක නැති වෙනව නේද කියන එකත් පැහැදිලි. මේ රූපේ තව ඇත්ත බැලුවොත් මේ කෙලෙසිය නූපදින තත්ත්වයටපත් වෙනව නේද කියලා දර්ශනය තවත් තීව්‍ර වෙනවා. මේ දර්ශනය තීව්‍ර වෙන්න මේ විදිහට ඇත්ත බලන්න උපකාරයි. ඇත්ත බලන එක මේ විදිහට උපකාරයි. මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයට උපකාරීව සතිපට්ඨානෙ වැඩෙනවා. සතිපට්ඨානෙ වැඩෙනවා සම්මාදිට්ඨිය පෙරෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පෙරෙනවා විදිහට. ඒ විදිහටමයි බාහිරත් මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු පඨවි තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි නේද කියලා හොඳට බලන්න ඒ බඳු රූපය දරුවා මරුණා කියලා දුකක් විඳිනවනම් මම මේ රූපේ දරුවා මගේ දරුවා කියලා බලපු කෙලෙසිය නිසා නේද මේ කෙලෙසිය නැති වුණොත් මේ දරුවා මරුණු දුකෙන් නිදහස් වෙනව නේද කියන දුක ඇතිවීම නැතිවීම දකින්න උපකාරය මෙයාට මේ රූපය ඇතිවීම නැතිවීම දකින්න ඒකම ඒ සම්මාදිට්ඨියම උපකාරය තව ආපහු රූප වලට එන තව දුරටත් මේ රූපේ ඇතිවීම නැතිවීම බලන්න දුක කියන එක කෙලෙසියකට ඉපදලා කෙලෙසිය නැති කරන්න පුළුවන් දෙයක් බවට තවත් ධාරු වෙනවා මේ විදිහේ සතිපට්ඨානේ සම්මාදිට්ඨිය වැඩෙනවා සම්මාදිට්ඨිය සතිපට්ඨානේ වැඩෙනවා මේ අංග ඕනොන්ට උපකාරීව වැඩෙනවා මේ විදිහට යනවා එතකොට ආධ්‍යාත්මික ධර්මිනු දුක වෙන නිසා බාහිර ධර්මිනු දුක වෙන නිසා ආධ්‍යාත්මික ධර්මයන්ගේ දුකෙ මිදීමකුත් බාහිර ධර්මයන්ගේ දුකෙ මිදීමකුත් තියෙන නිසා දෙපොළම අවුත් බලන්න වෙනවා අපිට යම් දවසක් තියෙනවා ඔබට සිහිනුවන උපදිනවා ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් නැහැ කෙලෙසයකට තියෙන්නේ ඇත්තටම කෙලෙසය කියන තැනින් එකයි කියන එක කියන්නේ මේ එකම රූපායතනය තමයි ඇහැට බලනකොට මේ විදිහට තියෙන දේම තමයි මෙහෙමත් බෙදිලා එකම රූපායතනය අපි කෙලෙසයකට ආධ්‍යාත්මික බාහිර කියලා බෙදිලා තියෙනවා උඩට යනකොට ආධ්‍යාත්මික බාහිර කියන මේ බෙදීමත් අතහැරෙනවා ඔබට එතකොට සතිපට්ඨාන ওই විදිහට හැම වෙලාවෙම වඩන්න ඕන සම්මා දිට්ඨියට උපකාර වෙන. සීලයත් එහෙම. අපි හිත දවසේදී තව ටිකක් දර්ශනයේ තව පැතිකඩවල වලින් කතා කරලා සිහිය වායාම සති සමාධි කියන අංග තුන පුරුදු පුහුණු කරන හැටි සමාධිය පිණිස. හැටිත් මට මතක් කරන්න ඊට පස්සේ විදර්ශනා කරනවා නම් අපි එක තැනක ඉඳගෙන විදර්ශනා භාවනාවක් කරනවා නම් සම්මාදිට්ඨිය පිරෙන විදියට විදර්ශනා කරන්න හැටි කොහොමද කියලා අපි හෙට හවස පුරුදු පුහුණුවෙන් මට ඒ ටික මතක් කරන්න උදේ හෙට අලුතෙන් කට්ටිය ඒ නිසා අපි මේ දර්ශනීය තව ටිකක් හෙටත් කතා කරමු නමුත් ඔයගලන්ට හුදුට මතක් කරන එක දෙයක් තියෙනවා මම මේ තව මට ඇති වෙච්ච පෞද්ගලික අදහසක් මේ කියනවා නෙමෙයි හරිද ඒක ඔයගලන්ට හුදුට බලන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ දැන් දෙක ගැන නිසක වෙන්නේ මොකද්ද යම් කිසි කෙනෙකුට දර්ශනයක් නැති වුණොත් රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන සත්‍යයක්මයි පුද්ගලයෙක්මයි කියන අදහස එනවා සත්‍යයක්මයි පුද්ගලයෙක්මයි කියන අදහස සක්කාය දිට්ඨිය ආවොත් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියන එක හඳුනගන්න පහසුම ක්‍රමයක් මොකද්ද? එයා විචිකිච්ඡාවෙන් මිදෙන්නේ නැහැ. මොකද්ද? ඒ සත්‍යය කොහේ හරි ඉඳන් එන්නේද්ද මොන විදිය කර්ම කළා මෙතෙන් දෙන්නේද්ද? එයා මොන වගේ කර්ම කළා කොහාට යයිද කියන ප්‍රශ්නේ ඕගලන්ට ඉතුරු වෙයි. තේරුණාද කියන්නේ? කියන්නේ සත්‍යයක්මයි කියන අදහස ඕගලන්ට හම්බ වෙනවා නම් කිසිම දවසක ඕගලන්ට පටිච්චසමුපාදය ගැන චතුරාර්ය සත්‍ය ගැන දර්ශනයක් නැහැ. දර්ශනයක් නැති කෙනෙකුටමයි සත්‍යයක් රූපේ සත්‍යයක්මයි කියලා හම්බ වෙන්නේ. එහෙම රූපේ සත්‍යයක්මයි කියලා හම්බ වෙන තැනක දර්ශනයක් නැතිකම එක පැත්තක් සක්කාය විචිකිච්ඡාවට ඉඩ තියෙනවා. මේ සත්‍යයක්මයි කියනකොට සත්‍යය කොහේ ඉඳන් එන්නේද කොහාටද යන්නේ කියලා දෙපැත්තට යන්න ඉඩ තියෙනවා ඕගොල්ලන්ට. එතකොට යම් වෙලාවක දර්ශනයක් තිබුණොත් පටිච්චසමුප්පාදයේ තේරුණොත් චතුරාර්ය සත්‍ය තේරුණොත් තමන් තුල තමන් කෙරෙහි උපදින දර්ශනයක් වෙනවා. ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි පිළිබඳ දර්ශනයක් වෙනවා. තේරුණාද?
ලෝකේ ඇති වෙනහා නැති වෙන හැටි පිළිබඳ බුදුරජාණන් වහන්සේ දර්ශනයක් පෙන්වනවා. ඒ දර්ශනය ඕගොල්ලන්ට තිබුණොත් රූපේ සත්‍යයක්මයි කියන අදහස Tamante හිතින්නේ නැහැ. මොකද රූපේ සත්‍යයක්ම නෙමෙයි රූපේ සත්‍යයක්මයි කියන අදහසක් තියෙනවා. රූපේ සත්‍යයක්මයි කියන දෘෂ්ටියක් අදහසක් ඔබට තියෙනවා. නමුත් රූපේ සත්‍යයක්ම නෙමෙයි. රූපේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. ඒ රූපේ සත්‍යයක්මයි කියන ඔබට දෘෂ්ටියක් තියෙනවා. ඔබට අදහසක් තියෙනවා. රූපේ සත්‍යයක්මයි කියන ඔබට අදහසක් තියෙනවා දෘෂ්ටියක් තියෙනවා කියන එකත් රූපේ සත්‍යයක්මයි කියන එක දෙකක්. එතකොට මේ රූපේ සත්‍යයක්මයි කියන එක ඔබට දැනෙන්නේ ඔබට තේරෙන්නේ ඔබ ගාව ඒ බඳු දෘෂ්ටියක් අදහසක් තියෙන්නේ ඔබ ගාව පැත්තේ තියෙන කෙලෙසයක් නිසායි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක ඔබට තේරුණා. මේ කෙලෙසිය ප්‍රහාණය කළොත් ඒ රූපේ සත්‍යයක්මයි කියලා දැනෙන්න පෙනෙනකම ගෙවාගත හැකි කියලා තේරුණොත් ඔබ ගාව කිසි වෙලාවක මේ රූපේ සත්‍යයක්මයි කියන දෘෂ්ටිය හිටින්නේ නැහැ. එහෙම වුණොත් ඔබට විහිළුවක් කියලා තේරෙයි මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද කියලා මෙහෙම අහන්නත් බෑ මේක විහිළුවක් නේද කියලා තේරෙයි. ඔන්න ඔය ටික හොඳට දෙපැත්තට බලා ගන්න මං කියූප එක දර්ශනයක් නැති වුණොත් සක්කාය දිට්ඨිය ඇති වේ රූපේ සත්‍යයක්මයි කියලා සක්කාය දිට්ඨිය ඇති වෙච්ච බව හඳුනා ගන්න ප්‍රධානම ලක්ෂණය පෙරපසු දුවන්න හිත තියන්නේ. එහෙනම් මේ සත්‍ය කොහේ ඉඳන් එන්නද කියලා Tamanටම හොයාගත්ත හැකි. ඇත්තටම Tamanට සැකදෙන්නේ. ඇත්තට මේ සත්‍ය කොහේ ඇත්තටම ඉන්නේ නැද්ද? යන්තම් හරි හිතට දැනේ. ඇත්තට ওই සත්‍ය කර්ම කළ කොහේ යයිද කියලා ඇහුවොත් Tamanට හිතට ප්‍රශ්නයක් උන්නේ ඇත්තටම කොහේ යයිද කියලා. නමුත් දර්ශනයක් තිබ්බොත් ඒ ප්‍රශ්නේ අහන්නවත් හිතට ඉඩ නැහැ. හිතම කියයි වීරුව කියලා කියන්නේ අර උපමාවෙම ටීවී එක දිහා බලාගෙන ඕගොල්ලෝ හිටියොත් ඒ රූපේ සත්‍යයක්මයි කියන අදහසක් ඔබට තියෙයි දෘෂ්ටියක් ඔබට තියෙයි කියලා තේරුණොත් ඔබට කෙලෙස් තියෙලා ඒ රූපේ සත්‍යයක්මයි කියලා ඔබට පේනවා. ඒ හින්දා ඔබට ඒ සත්‍ය කොහේ ඉඳන් එන්නද කොහටද යන්නේ කියලා හිතන්නවත් ඉඩ නැහැ. ඒක විහිළුවක් කියලා ඔබට තේරෙනවා. නමුත් ඔබට දර්ශනයක් නැති වුණොත් ඒ රූපේ සත්‍ය අපි කියමු ටීවී එකේ තියෙන රූපේ තිරසංගත සත්‍යයකට එහෙම හම්බුණා. එයා දන්නේ තමන් තුළ කෙලෙස් යටිද කියලා ඒ රූපේම සත්‍යයක් කියලා හිතන්න. එතකොට එයා ඒ සතා කොහේ හරි ඉඳන් මාව හපන්න ආපු එකෙක් තමයි කියලා හිතයි. අන්න ඒ වගේ මෙන්න මේ දර්ශනය හොඳට ඉගෙන ගන්න. දර්ශනය කියන එක හරිද වැරදිද කියලා තමන්ටම මනලා බලන්න සක්කාය දිට්ඨිය තියනවාද නැද්ද කියලා. මේ සත්‍ය පුද්ගලය කියලා ඔබට පෙනෙනවා මේ ලෝකේ. ওই ලෝකයේ පිළිබඳව ලෝකයේ ඇතිවෙච්ච හා නැතිවෙච්ච හැටි පටිච්චසමුප්පාදය හරහා ඔබට දර්ශනයක් තියෙනවද නැද්ද කියන එක ඔබට බැලුවාගේ දර්ශනයක් තියෙනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන සීලපද වරමාස කියන ටික මේ ටික නැති වෙනවා. පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය හරහා දර්ශනයක් වෙනවා. ඔබ බය නැතුව ඔබ දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. සෝවාන් කියලා කියන්නේ. ඔබට පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය හරහා තමන් තුල උපදින ලෝකේ ඉපදීම නිරුද්ධ වෙන දර්ශනය තේරෙන්නේ. හැබැයි සත්‍යය කියලා හිත තිබ්බහම ඒකට හිත දැස ගන්නවා. පෙරපසු දුවන්න පුළුවන් නම් තාම මම දිට්ඨි සම්පන්න නැහැ. තාම සෝවන් නැහැ කියලා දකින්න. එච්චර. හොඳයි එහෙනම් අපි හේතුදාදී පොඩ්ඩක් මේ ගැන කතා කරමු. නමුත් මේ උත්සාහය අතහරින්න එපා. මේ ටික අහන්න හරි ඔබට අද දවසේ ලැබුණේ ඒකාන්තෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පටිච්චසමුපාදය අවබෝධ කරගෙන මේ දුක්ඛහගත සසල නිමා කරගන්න ඔබට පින් තියෙන නිසාමයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ තරම් අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච ලෝකයක් තුල බුද්ධ ශාසනය කියන එක තුලද ඉන්න ලෝකයක් තුල මේ ටික ඔබට මේ මට්ටමට හරි අහන්න හම්බ වෙනවා කියන එක තුල තියෙනවා. ඔබට ඒ සඳහා වාසනා භාගී බව තියෙනවා කියන එක. ඒ හින්දා උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා නේ. දුනනට පොඩ්ඩක් මතක් කරුවා එදා මේ පින්වන්ගොඩන් කරන ටික කියලා දෙන්න කියලා නැහැටවත් කියලා දෙන්න. හොඳයි එහෙනම් මේ පින්වතුන්ගේ වල දොරවල් වල කටයුතු කරනවා තියෙනවා. ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා අද දවසේදී
මේ ස්ථානට විල්ලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය ශ්‍රවණය කළා සසර දුකින් ඈතර වීම සඳහා පවතින ධර්ම ඥානය වඩා වර්ධනය කර ගන්නා වූ දේශනාවන් ශ්‍රවණය කළා කායික වාචික සංගුණය ඇති කරගෙන තමන්ට බොහෝ කාලයක් හිත වැඩ පිණිස යහපත පිණිස විමුක්තිය පිණිස පවතින වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. අපි මේ සිද්ධ කරගත්තා සීල කුසලයන් අනුමෝදන් කටයුතු කරමු. විශේෂයෙන්ම මේ පින්වතුන්ට නිතරම මේ බඳු කුසල ධර්මයන් සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව සැලසෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි. ඒ නිසා අපි සිද්ධ කළා මේ සීලෝම කුසල ධර්මයන් විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ ගෞරවනීය අවසරයි අපේ ධම්මගවීසී නායක මහින්පවානන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාධනා කරනවා. ඒ වගේම අද දවසේදී අපි සියලු දෙනාම සිද්ධ කරගත්තා වූ මේ සියලු කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගේ වලක රැකරක්ෂා දිස්ත්‍රාන්ත අධිකෘතු ශාසන මාමකිෂ්ඨකාරක සියලු දෙවියෝද ඒ වගේම මේ විහාරස්ථානට අධිකෘතු උත්යම් දේවගණ සම්මානක් සිටි සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවිසු වඩා වර්ධනය කරගන්න මේ දිව්‍ය පත්න බෝධියකින් උතුම් සංසත්තා වෙන අදාසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං ඒ වගේම ඔබ අප සියලු දෙනාම සිද්ධ කළා වූ සීලෝ කුසල ධර්මයන් මියගිය අපගේ ඥාතීන්ට අපි අනුමෝදන් කරනු. විශේෂයෙන්ම මේ සත්ක්‍රියාව මේ පින්වතුන්ට සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව ලබා දෙන්නට නොයෙක් විදිහේ උපකාර කළ පින්වතුන් ඉන්නවා. ඒ අතරින් දැන්දිනෝනි භාවනා මධ්‍යස්ථානයේ ලොකු හාමුදුරුවෝ ඒ ආරාධනා ලිපි සකස් කළා වූ ඒ විහාරස්ථානයේ සිටින දායක කමිටුවත් දවුණා. ඒ වගේම බොහෝ සෙයින් බුද්ධ වේදීව මතක් කට යුතුයි අපේ නිරුතු මුතුවන්නාර මෙතිනිය. එතුමියට සහයෝගය දුන්නා තව බොහෝ කීප දෙනෙක් ඒ කට්ටියත් එකට එකතු වෙලා ඒ ගුවන් ටිකට්පත් ඒවා සකස් කරලා දුන්නා. ඉතින් මෙතෙන්දී මම විශේෂයෙන් බුද්ධ වේදීව මතක් කරනවා ඒ නිරුතු මුතුවන්නාර මෙතිනියගේ පෞලිස් සියලු දෙනාටත් එතුමියට ඒ වගේම මේ දැනුම් භාවනා මධ්‍යස්ථානයේ සියලු නිලධාර මණ්ඩලට ඒ වගේම මේ සඳහා නන්දේරුන්ට උපකාර කළ මේ පින්වත් සියලුම දෙනාට ඒ වගේම මහත්මා ඊළඟරත්න මහත්මා බදුරුජී මහත්මා ආදී මං ඊළඟ අවස්ථාවේදී ළඟින් මෙවර උපස්ථාන කළ ඒ සියලුම දෙනාට මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ සෑම දිනකටම කෙම මේ ජීවිතවල ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපුරු පත්‍ර දුවේවා කරන කියන යහපත් අදහසල සමුත් වේවා සතර වසනා තුල සාපේපාසාදී බියකට දුක්පත් අසන්දින් වහකටපත් නොවේ උතුම් නිවනින් මේ සෑම දිනකටම සම්සෙන්ට මේ කුසල ධර්ම පාරමී වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ අප සියලු දෙනාම සිද්ධ කරගත් සීල කුසලයන් අපි නමින් නැති කාලය යාත්‍රා කළා මේ ඥාතින්ට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්කම සඳහා ශක්තිය ධෛර්යය දුන්නා වූ නිරින්ද මුතු බණ්ඩාර මෙතිනියට ශක්තිය ධෛර්යය දුන්නා වූ තුන්මියගේ මේ පරිලෝකීය ආචිත ඒ වගේම මේ වර්ග පරම්පරාගත යම් අනිත් සියලු ඥාතින් විශේෂයෙන්ම මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනාමත් මේ පින්වතුන් නමින් නැති කාලය යාත්‍රා කළා සියලු නියෝගී ඥාතීන් සිහිපත් කළා. මේ සිද්ධ කළා වූ සත්පුරුෂ ක්‍රියාව තුළින් ජනිත වෙච්ච සියලු කුසල ධර්මයන් ඒ නියෝගී සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. ඒ අය දුක සිටින දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි එයට පින් අනුමෝදන් කරමු.
इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो सुखिता हन्तु ज्ञातयो सෑම දිනාටම මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ දුක්ඛාගත සසර ගමන අවසන් කරගන්නට මේ කුසල ධර්ම ශක්තිය ධෛර්යයක් වේවා වදනා කන්දාවදන් සීවිත නිච්ඡං වද්දා පුතා චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නියුච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡත